හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් ඈ තාම සම්බන්ධ වෙමින් ඉන්නේ නේද right ඒ අතර මට කියන්නකො ගිය සතියේ අපිට තාක්ෂණික හේතුවක් මත මගදී මේක නතර කරන්න වුණානේ මම අන්තිමේට සමාජීය වගකීම් වර්ග කිරීම නේද කතා කරමින් හිටියේ කවුද මට 180 කියන්නේ හිටියා නේද ගිය සතියේ ගිය සතියේ හිටියා නේද පන්තියේ ඔව් සර්. ඔව් ඒකේ සමාජීය වගකීම් වර්ග කිරීම ගැන කතා කරලා පාරිභෝගිකයෝ ගැන කතා කරා සේවකයෝ ගැන කතා කරා කොටස් හිමියෝ කතා කරා රජයත් කතා කරා නේද ඔව් සර්. ණය හිමියෝ ණය ගැතියන් ඒ ටික නෑ සර්. රජයෙන් ඉවර කරාද ඔව්. රජයෙන් ඉවරයි හරි එතකොට ණය හිමියෝ ණය ගැතියෝ තරගකරුවෝ වෘත්තීය සමිති සමස්ත ප්‍රජාව ගැන ඊගාට කතා කරන්න තියෙන්නේ හරි නේද එතකොට හරි එහෙනම් බලන්නකෝ. ඒතර එන ගිය සතියේ මම කතා කරලා තියෙනවා සමාජ වගකීම් ගැන ව්‍යාපාර සංවිධානයක සමාජ වගකීම් ගැන කතා කරලා ඒකේ සමාජීය වගකීම් වර්ග කරාමම පාරිභෝගිකයෝ ගත්තට පස්සේ පාරිභෝගිකයෝගේ සාධාරණ මිල ඉහළ ගුණත්වයේ භාණ්ඩයේ සංවර්ධනයේ භාණ්ඩ පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තමයි උන්ගේ වගකීම. උන් බලාපොරොත්තු වෙන්නේ. සේවකයන් සම්බන්ධයෙන් ගත්තාම ඔවුන්ට සාධාරණ වැටුපක්, සේවක සංවර්ධනයක්, සුබ සාධනයක්, රැකියා සුරක්ෂිතභාවයක්. කොටස් හිමියෝ සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඔවුන් බලාපොරොත්තු වෙන මොනවද? ලාභය, ඒ වගේම ප්‍රාග්ධනීය සුරක්ෂිතතාවය සහ ව්‍යාපාරය අඛණ්ඩව දිගු කාලීනව පවත්වාගෙන යාම ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම කීර්ති නාමය වගේ දේවලුත් ඔවුන් අපේක්ෂා කරනවා. රජය ගත්තට පස්සේ නීත්‍යානුකූල එකඟත්වයේ ඒ කියන්නේ පාරිභෝගිකයෝ සේවකයෝ පරිසරයේ මේ කියන හැම තැනටම ප්‍රශ්නයක් නොවන විදිහට කටයුතු කිරීමට ඇති ඉඩකඩ. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දීම. ඊගායක ලියා ගන්න ණය හිමියන් ණය හිමියන් ණය හිමියන් ලියා ගන්න ණය හිමියන් ණය හිමියන් ලියා ගන්න ණය මුදලේ සුරක්ෂිතභාවය ණය මුදලේ සුරක්ෂිතභාවය ඊගායක නිසි අවස්ථාවේදී ආපසු ගෙවීම නිසි අවස්ථාවේදී ආපසු ගෙවීම නිසි අවස්ථාවේදී ආපසු ගෙවීම ඊගායක ණය ගැතියන් साधारण කොන්දේසි ඊගායක ව්‍යාපාරයේ ගොඩනගා ගැනීම සඳහා සහාය ව්‍යාපාරයේ ගොඩනගා ගැනීම සඳහා සහාය ඔවුන්ගේ වගකීම ඊට පස්සේ තරඟකරුවා ඒ අර්ථයේ සාධාරණ තරඟයේ සාධාරණ තරඟය. ඔය සාධාරණ තරඟය කියන එක යටතේ මෙන්න මෙහෙම ලියා ගන්න එහෙම නැත්නම් වරහණක් ඇතුළේ ලියා ගන්න साधारण තරඟය කියලා කියන්නේ අන් ආයතන හෝ නිෂ්පාදන විවේචනය නොකිරීම සහ ඒවාට පහර නොගැසීම තමා
නීති විරෝධී හෝ සදාචාර නොවන නීති විරෝධී හෝ සදාචාර විරෝධී ලෙස නීති විරෝධී හෝ සදාචාර විරෝධී ලෙස ඒවා විනාශ කිරීමට කටයුතු නොකිරීම ඒවා විනාශ කිරීමට කටයුතු නොකිරීම නමුත් මට මතකයි ඔය මම ඔයාලට කලින් මතක් කරලා ගිය ඔය ටුබෙකෝ කම්පැනි තියෙන දැන් දුම්කොළ සමාගම તો ලංකාවේ සිගරට් සම්බන්ධයෙන් ආයතනයක් පැමිණි අවස්ථාවකදී ඒ සිගරට් අලුතෙන් ආපු වෙළඳපළට ආපු ආයතනයේ සිගරට් වෙළඳපළට දානකොට මොවුන් විසින් ඒ සිගරට් මිලදී ගත්තා. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගෙන් අතට යන්නේ නැති වෙන්න මොවුන් ඒවා විශාල වශයෙන් මිලදී ගත්තා. ඊට පස්සේ ඒ ආයතනයේ හිතුවා වෙළඳපොලේ තමන්ගේ සිගරට් වල ඉල්ලුම තමයි වැඩි වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ වැඩි වැඩියෙන් ඔවුන් සිගරට් නිෂ්පාදනය කරලා වෙළඳපොලට දැම්මට පස්සේ ඒවා විකුණුන්නේ නැහැ. පස්සේ ව්‍යාපාරේ වහන්න වුණා. ඒ කියන්නේ සමහර ව්‍යාපාර වසා දැමීම සඳහා කූට උපාය උපක්‍රමික පාවිච්චි කරනවා. එහෙම කරන්න හොඳ නැහැ කියලා කියන්නේ. තවත් ව්‍යාපාරයක් වටන්න හොඳ නැහැ, විවේචනය කරන්න හොඳ නැහැ. නමුත් ඒ විවේචනය නොකර සිටීම සඳහා තමයි අර සමහර ලාවට බිම් එක හොඳයි කියනකොට සන්ලයිට් කැලලා තියලා ඒකට මෙහෙම ගහනවා පෙන්නනවා නේද? ඒකට ගහලා අයින් කරනවා පෙන්නනවා. සන්ලයිට් කියන එක නොපෙන්නවා, සන්ලයිට් වල හැඩය පෙන්නනවා. හරිද? තමයි ඕන්ඩ ලයිට් කැලල වගේ හැඩය පෙන්නනවා. ඒතර මෙන්න මේ වගේ සදාචාරාත්මක විරෝධී විදියට තව සබන් කැලලක් හරි සැම්පල් එකක් හරි ඒකට පහර ගහන්න හොඳ නැහැ ඍජුවම. තරංගේ තියෙන්න පුළුවන්. හරි? ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊගාව එක වෘත්තීය සමිති. වෘත්තීය සමිති. වෘත්තීය සමිති. දැන් වෘත්තීය සමිතියට ලියාගෙන වෘත්තීය සමිතිය පැවැත්ම පිළිගැනීම වෘත්තීය සමිතිය පැවැත්ම පිළිගැනීම ඊගාගේ තීරණ ගැනීම සඳහා සහභාගීත්වය තීරණ ගැනීම සඳහා සහභාගීත්වය ඊගාගේ සාමූහික ගිවිසුම් සඳහා ගරු කිරීම සාමූහික ගිවිසුම් සඳහා ගරු කිරීම ඔවුන්ගේ අදහස් යෝජනා වලට සවන් දීම ඔවුන්ගේ අදහස් යෝජනා වලට සවන් දීම වෘත්තීය සමිති සමග සමගාමීව කටයුතු කිරීම වෘත්තීය සමිති සමග සමගාමීව කටයුතු කිරීම හරි ඊගාවට ලියාගන්න සමස්ත ප්‍රජාව සමස්ත ප්‍රජාව समस्त प्रजा ඒ අර්ථයේ දේශීය සම්පත් උපයෝජනය පරිසර සංරක්ෂණය උපරිම රැකියා අවස්ථා ජනනය संपत् कार्यक्षम उपयोजने नव्यता ඇති කිරීම ඉනෝවේෂන් නේ නව්‍යතා ඇති කිරීම ජාතික ආදායමට එකතු කරන ප්‍රමාණය වැඩි කිරීම ජාතික ආදායමට එකතු කරන ප්‍රමාණය වැඩි කිරීම
දැන් බලන්න ඇත්තට මහජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඕකනේ ඔය කියන්නේ. ඒතර මහජනතාව විදිහට බලාපොරොත්තු වෙන දෙයක් තමයි ව්‍යාපාර තියෙනකොට ව්‍යාපාර හරහා දේශීය සම්පත් උපයෝජනය. අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය පරිහරණය කරලා මේ රටට වැඩදායී දෙයක් කරයි. ඒ තුල රැකියා අවස්ථා වැඩි වෙයි. ඒ වගේම ජාතික නිෂ්පාදිතය යම් ප්‍රමාණයක් එකතු වෙයි. ඒ වගේම මේ අදාළ ව්‍යාපාරයේ පරිසරය සුරකින්න ඕනේ නේද? මෙන්න මේ වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අලුත් දේවල් ව්‍යාපාර විසින් නිර්මාණය කරලා මහජනතාවට දෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ජංගම දුරකථනය අද වෙද්දි කොයිතාක් කොතනද තියෙන්නේ කියලා නේද? ඒතොර ඒක එතෙන්ට එන්න හේතුව ඒ ව්‍යාපාර ලෝකයේ සොයා ගැනීම. ඉතින් ඒව ඇත්තටම හොඳයි. ඒතොර දැන් ටීවී එක බලන්නකෝ ටීවී එක නිර්මාණය කරපු කෙනා ටීවී එක නිර්මාණය කරා විතරක් නෙවෙයි දැන් එතනින් ඔබට ඇවිල්ලා ඉස්සර අපිට කළු සුදු ටීවී නේ බලන්න තිබුණේ. අද වර්ණ කියන එක ඇවිල්ලා තියෙනවා. වර්ණ කියන එකේ අද පැතලි ටීවී ඇවිල්ලා තියෙනවා. ඒක අඟල් 60 70 100 ගණන් ලොකු විශාල ඒවා තියෙනවා. පුළුල් තියෙනවා නේද? ඒකේ channel දෙක තුනක් සමහරලාවට කොටස් වශයෙන් බලන්න පුළුවන්. ලොකු ටීවී එකක් ගත්තොත් එහෙම එකක 7 එකක 8 එකක 6 ඔය විදිහට channel කීපයක් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මිනිස්සුත් බලාපොරොත්තු වෙනවා. අලුත් දේවල් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන එක ඒක මහ ජනතාව විදිහට අපි අපේක්ෂා කරන දෙයක්. ඒක හොඳයි. හරි. තරුවක් දාලා විශේෂයෙන්ම මෙන්න මෙහෙම ලියා ගන්න. ඉහත හඳුනා ගනු ලැබූ වගකීම් ඒවායේ ස්වභාවය සහ ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහි ඇති කරනු ලබන බලපෑමේ ප්‍රමාණය අනුව ඒවා පහත පරිදි වර්ගීකරණය කළ හැක. කොහොම ඉලක්කම් එක දාලා ලියන්න. ආර්ථික වගකීම්. ඔය ඔක්කොම පොදුවේ කාරණා හතරක් යටතේ අපිට කතා කරන්න පුළුවන් ආර්ථික, නෛතික, සදාචාරාත්මක සහ පරාර්ථකාමී කියලා. ඒ නිසා එක ලියා ගන්න ආර්ථික වගකීම්. ලියන්න ව්‍යාපාරික ආදායම කමා වියදම කමා මූල්‍ය තත්ත්වය යනාදිය කෙරෙහි බලපෑම් කරන්නා වූ දේ මින් අදහස් වේ. මේවා ඉටු කිරීම ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහි අනිවාර්ය වේ. එන ආදායම් වියදම් මේ වගේ දේවල් සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම වැදගත්. මොකද එහෙම නැතුනොත් එහෙනම් ව්‍යාපාරයක පැවැත්ම තහවුරු වෙන්නේ නැති නිසා. දෙක ලියා ගන්න නෛතික වගකීම්. legal responsibility එක. නෛතික වගකීම්. දැන් ඔය නෛතික කියලා කියන්නේ මොකද්ද? රජයේ විසින් විශේෂයෙන්ම පනවන අනපනත් වලට අනුකූලව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ගල්වලක් පවත්වාගෙන යනවා නම් පරිසර අධිකාරියේ ඒ අවසරය ගන්න ඕනේ නේද?
පරිසරයට හානි කරන්නේ නැහැ කියලා. දී මූලක් පවත්වාගෙන යනවා නම් එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම ගාමන්ට් ෆැක්ටරියක් පවත්වාගෙන යනවා නම් ඊට පස්සේ ඒ අනපනත් වලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් සේවා නියුක්ති භාරකාර අරමුදල් ගැටිවිති මේ ආදී පනත් වලට අදාළව ක්‍රියාත්මක වෙනවද සේවක සුබ සාධනයේ තියෙනවද මේ වගේ අනපනත් වලට අනුකූලවද කටයුතු කරන්නේ කියන එක මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයට අවශ්‍ය බදු මුදල් ගෙවනවද මේ වගේ දේවල්. තියාගන්න එහෙම රජය සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන මගින් පනවනු ලබන අනපනත් සහ නීති රීති වලට අනුකූලව ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම මින් අදහස් වේ. හරි. ඒ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන එහෙම කියන්නේ මොනවද? සමහරවිට ලංකාවේ නැතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒවා තියෙනවා නේද? ඒතකොට මානව හිමිකම් සම්බන්ධ ඒවා තියෙනවා. මේ වගේ ජාත්‍යන්තර මට්ටමින් බලපෑම් කරන්නා වූ ආයතනක් තියෙනවා. ඒ වගේ නීති රීති වලට අනුව කටයුතු කරන්නත් අපිට සමහර තැන්වලදී සිද්ධ වෙනවා. හැබැයි මේ සියල්ලක්ම තමයි මෙතනදී සැලකිලිට ගන්න. උදාහරණ මොකක්ද පැහැදිලිනේ? හරි. ඊට පස්සේ සදාචාරාත්මක වගකීම්. ethical responsibility. සදාචාරාත්මක වගකීම්. ලියාගන්න මෙහෙම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය නොවන එහෙත් සමාජීය පාර්ශවයන්ගේ අපේක්ෂාවන් වන බැවින් සමාජීය පාර්ශවයන්ගේ අපේක්ෂාවන් වන බැවින් ඉටු කිරීමට සිදුවන වගකීම් මින් අදහස් වේ. ඒකට උදාහරණයක් ලියාගන්න. උදාහරණ මිල පාලනයට ලක් නොවූ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට ලබාගත හැකි සාධාරණ මිලකට අලෙවි කිරීම ඕකනම් මේ දවස් ටිකේ අපිට හොඳටම පේනවා නේද? අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ අපිට සාධාරණ මිලකටද අලෙවි කරන්න කියලා නේ. ඒතර මේ දවස්වල හිතු ගණන් වලට භාණ්ඩ මිල නියම කරන්නේ ඒ අය නේ. එතකොට ඒව ඇත්තටම අසාධාරණයි. මම අර ඔයාලට ගිය සතියේ පරිප්පු 160ට 170ට තිය පරිප්පු කෙලිම 540 වෙලා තියෙනවා. ඩොලර් එකට සාපේක්ෂව එච්චර වැඩි වීමක් වෙන්න විදියක් නැහැ. ඒතර බටර් එකද ඇන්කර් එකද දැන් මම දවස් 3කට උඩදී පොඩි ක්‍රීම් එකක් ගත්තා. මෙන්න මේ වගේ ක්‍රීම් එකක්. ඒක බිබි ආවොත් එහෙම බිබිලා කරීමේ ආවොත් ඔය මధుරේ කරීමේ කාලා ඒක ගාපුවම හොඳ වෙනවා. මගේ මතක හැටියට දැනට ටික දිනකට උඩදී මේ ක්‍රීම් එක මම ගත්තේ රුපියල් 350ක් වගේ ආසන්න මිලකට.
හැබැයි දැන් දවස් දෙකකට උඩදී මේකම ගෙනාවා. මේකේ මිල කීයද? රුපියල් 2600යි. 7,500ක් අඩු නෑ රුපියල් 2600යි. එතකොට හිතන්නකෝ මේකේ මිල වැඩි වීම නේද? දැන් මේවා මිල පාලනයට ලක් වෙලා නැහැ. ඒතකොට ෆාමසි එකේ ඇත්තටම මේ දෙන්නේ මේ 300 ගානට ලාභ තියාගෙන විකුණන තිබ්බකම තමයි දෙන්නේ. ඉතින් මන් දන්නේ එහෙම ව්‍යාපාරිකයෝ ඉන්නවද කියලා. දැන් සෙඩ් වල පහුගිය දවස්වල දැක්කනේ අර මිල වැඩි වෙනවා කියලා දැනගත්තාම සෙඩ් එක වහලා තියෙනවා. මොකද පාන්දර 3ට තමයි තෙල් වල මිල වැඩි. එහෙම ප්‍රතිපත්ති තමයි ලංකාවේ කියන්නේ. නේ. ඒතර පාරිභෝගිකයා සූරා කෑම නෙවෙයි. ඌගේ ඊරිමාංශත් එක්ක ඔක්කොම අඹරගන්න කාලා තියෙනවා. ඉතුරු වෙච්ච දෙයක් නෑ. පාරිභෝගිකයා උහුරගෙන කෑවොත් ආ පොඩ පොඩ හරි උහුරගෙන කන්න පුළුවන්. නමුත් එහෙම නෑ අපේ වගේ රටවල. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මිල පාලනයේ ලක් වෙලා නැත්තම් එන ඇත්තටම ව්‍යාපාරිකයා දැනගන්න ඕන Tamanට සාධාරණ ලාභයක් තියාගෙන භාණ්ඩ අලෙවි කරන්න. අපි කියන්නේ 120ක් කියන තැනට ආවට කමක් නැහැ. එතනින් එහා යන්න හොඳ නැහැ. දැන් වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 100 නම් 120ට වී කිලෝ එක දුන්නට කමක් නැහැ. නේද? නමුත් 120ට වී කිලෝ එක ගත්ත ව්‍යාපාරිකයා ඒක අපිට දෙන්නේ 220ට. නේද? අපිට දෙන්නේ 220ට නේ. ඒතර අපිට අද හාල් කිලෝ එකක් හම්බෙන්නේ කීයද? 220යි 230යි 260යි ඒ ගාන තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් ඔහුගේ ලාභය සැබෑ ලාභය ගුවියට ගිහිල්ලා නැහැ. ඒතර අතරමැදියෙක් තමයි මේක අරගෙන තියෙන්නේ. ඒතකොට අසීමාන්තිකව මේව ලාභ ලබන්න එපා කියන එක මේ තමයි මේකෙන් කියන්නේ. හරි? right. ඊගායක පරාර්ථකාමී වගකීම. පරාර්ථකාමී වගකීම. අපි කියන්නේ ඩිස්ක්‍රිෂනරි කියලා. ලියන පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය නොවන පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය නොවන එසේම සමාජීය පාර්ශවයන් විසින් ඍජුවම අපේක්ෂා කරනු නොලබන එහෙත් ව්‍යාපාරයේ විසින් ස්වේච්ඡාවෙන් ඉටු කරනු ලබන වගකීම් වේ. උදාහරණ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. හරිද? දැන් ඔයාලා දැකලා තියෙනවා මම දැක්කා සමහර රූපවාහිනී විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන පාරවල් හදලා දෙනවා, පාලම් හදලා දෙනවා නේද? ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ප්‍රජාශාලා ඉදි කරලා දෙනවා, ලදරු පාසල් වල සඳහා අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදි කරලා දෙනවා. මෙන්න මේ වගේ දේවල් අපි කියන්නේ සමාජ සත්කාරක ක්‍රියා. ඒ කියන්නේ පරාර්ථකාමී වගකීම් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ව්‍යාපාර විසින් ඇත්තටම මේ වගේ දේවල් කරනවා නම් හොඳයි. right? හරි. එහෙනම් ඔන්න ඔය හතර මම කතා කරා. ඊගාට ඔය සමාජ වගකීම් ඉටු කිරීම නිසා ව්‍යාපාරයට ලැබෙන වාසි මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ලියාගන්න තරුවක් දාලා මාතෘකාව සමාජීය වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාරයකට ලැබෙනා වූ ප්‍රයෝජන නැත්නම් වාසි
දැන් සමාජ වගකීම් ඉටු කරන ආයතන වලට ගොඩාක් වාසි තියෙනවා නේද? ඒතර අපි දැනගන්න ඕනේ එහෙම ව්‍යාපාරයක් දැන් ඔයාලගේ දෙමව්පියෝ ව්‍යාපාර දැන් ගොඩනගපු අය ඇති. ඒ ව්‍යාපාරات එක්ක ඔයාලා සම්බන්ධ වෙලා කටයුතු කරනවත් ඇති. ඒතර මේ වගේ අවස්ථාවන් වලදී මොනවද ඒ ව්‍යාපාර හරියට ඒ දේවල් කරගෙන යාම තුළින් ලැබෙනා වූ වාසි ප්‍රයෝජන කියලා අහුවොත් එහෙනම් ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඒ ව්‍යාපාර සඳහා පවතින අර අපි කියන්නේ පිළිගැනීම, සමාජ පිළිගැනීම, අපි කියන්නේ කීර්ති නාමය කියලා. ඒතර කීර්ති නාමය වැඩි වෙනවද නැද්ද? කීර්ති නාමය වැඩි වෙනවා. අංක 1 ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය වීම. ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය වීම. කීර්ති නාමය මොකද්ද කියලා මම කතා කරලා තියෙනවනේ. උඩ කල්ලුත් නේ ගණන් වලදී එහෙම. කීර්ති නාමය කියලා ව්‍යාපාරයක කීර්ති නාමය කියන්නේ අස්පෘශ්‍ය වත්කම. intangible asset එක. නොපෙනෙන වත්කම. නේද? උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් එහෙම අපි හිතුවොත් එහෙම දිවයින කියන පත්තරේ විකුණන්න යනවා. ඒ ප්‍රෙස් එකේ සියලුම බඩු මුට්ටු මේ ආදී සියල්ලංගේම වටිනාකම හිතන්නකො මිලියන 10යි කියලා. හැබැයි විකුණන්න යනකොට මිලියන 15කට තමයි විකුණන්නේ. හේතුව මිලියන 5ක් වැඩිපුර අරන් තිනවා. මොකටද? දිවයින කියන නමට. ඒක අලුතෙන් ගත්ත කෙනාට ඒ නමින්ම මේ පත්තරේ කරගෙන යන්න පුළුවන්. දැන් කැලරි කේබල්ස් කියන එක ACL අරගෙන මිලදී අරගෙන. මම හිතන්නේ වොන්ඩර් කියන සබන් කෑල්ල ජුනිලීවර් අරගෙන තියෙනවා. හැබැයි ඒ නමින්ම ක්‍රියාත්මක කරනවා. ඒතර මේ වගේ නම පාවිච්චි කරනවට ගාණක් දෙනවා. ඒකට තමයි අපි කියන්නේ නම පාවිච්චි කරනවට විතරක් නෙවෙයි. සමාජය තුළ ඇතිලා තියෙන පිළිගැනීමට අපි කියනවා කීර්ති නාමය කියලා. ඊගවට ව්‍යාපාරයේ ප්‍රතිරූපය. ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය වීම. තුන අදාළ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා. අදාළ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම. ඇති ඉල්ලුම ඉහළ යාම. ඉතින් ඒ වගේ ව්‍යාපාර වලින් භාණ්ඩ මිලදී ගන්න අපි කැමතිද නැද්ද? කැමතියි. ඊගාවෙක සමාජීය සාරධර්ම සමග. සමාජීය සාරධර්ම සමග එකග වීම. සමාජීය සාරධර්ම සමග එකග වීම. හරි. ඊගාව නීතිය මගින් අහිත කරන බලපෑම් ඇති නොවීම. නීතිය මගින් අහිතකර බලපෑම් ඇති නොවීම. නීතිය මගින් අහිතකර බලපෑම් ඇති නොවීම. ඊගාවේ ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්ම. ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්ම. තහවුරු වීම. ව්‍යාපාරයේ ප්‍රචාරණ වියදම් අවම කළ හැකි වීම. ව්‍යාපාරයේ ප්‍රචාරණ වියදම් අවම කළ හැකි වීම. ප්‍රචාරණ වියදම් වලට යන ගාණ අඩු කර ගන්න පුළුවන් නේද? මේකත් එක්ක. ඒ වගේම
වෙළඳපොළ ප්‍රසාරණයට ඉඩ ප්‍රස්ථා ලැබීම. වෙළඳපොළ ප්‍රසාරණයට ඉඩ ප්‍රස්ථා ලැබීම. හරි. ඊගොඩ අපි ගත්තොත් එම ඔය සමාජ වගකීම් ඉටු කරන්න ගියාට පස්සේ අපිට තියෙන පිරිවැය ගැන අපි සැලකිල්ලක් ගන්නවා. කරුණු කාරණා ටික. ඊළඟ කරුවක් දාලා සමාජීය වගකීම් වල පිරිවැය. සමාජීය වගකීම් වල පිරිවැය. දැන් හිතන්නකෝ මට හම්බෙන ලාභය රුපියල් ලක්ෂ 2යි. එතකොට මේ ලක්ෂ 2කින් මම ජල ව්‍යාපෘතියක් හරි සෞඛ්‍ය වැඩසටහනකට හරි ආධාර කරගුවොත් රුපියල් 50000ක් විතර. මගේ ලාභය මොකද වෙන්නේ? උපරිම කරගන්න මට බැරුව යනවා නේද? ඒතර සමාජ සත්කාර ක්‍රියා කරන්න ගිය ගමන් ලාභ අඩු වෙනවා. ඒතර ඒක ප්‍රශ්නයක්. ඒතර ඒ සංකල්පය ගත්තොත් එහෙම අර ලාභ උපරිම කිරීමේ concept එක නැතුව යනවා. දැන් මිනිස්සු සමහර මිනිස්සු අර සල්ලි පොදිගා ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒක එහෙම නිසා අනිත් මිනිසුන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් තවත් සමහර මිනිස්සු ඉන්නවා එහෙම කරන්නේ අනිත් පැත්තත් එක්ක බෙදා හදා ගන්නවා. එතකොට මෙතනදී පිරිවැය සංකල්පයේ ගත්තට පස්සේ ලාභය කියන එක උපරිම වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් කර්මනාකරුවෝ කියන අය හිතන්නකෝ දැන් අපි යොමු කරනවා සෞඛ්‍ය වැඩසටහන් වලට. ඒතර කළමනාකරුවෝ සහ සේවකයෝ ව්‍යාපාරයේ සඳහා වැදගත් වෙන concept එකකට නෙවෙයි. නිකන් පරිබාහිර කාර්යයකට සම්බන්ධයි. අනේ කාලේ ඒ සඳහා යොමු කරන්නේ අපේ ආයතනයෙන් අපි කරනවා නම් ඒ වගේ වැඩසටහනක් අපිට ඒතර මැදිහත් වෙන්න වෙනවා. ඒතර අපේ කාලේ ඒ සඳහා වැය වෙනවා. ඒතර කළමනාකරුවන්ගේ කාලේ අනවශ්‍ය විදිහට සමාජලාවට ඒ සඳහා වැය වෙනවා. ඒතර අපේ අවධානය තියෙන්නේ ව්‍යාපාරේ නමුත් වෙන අවධානයකට අපි ගිහිල්ලා. ඒ වගේ කරුණු කාරණා ඇත්තටම මේවා ඉටු කරන්න ගියාට පස්සේ බලපාන. ඒ වගේම සමාජ සත්කාර ක්‍රියා ඉටු කරන්න ඕනේ කියලා හිතාගෙන ඒවා ඉටු කරන්න යන වියදම් ඔක්කොම සමානව භාණ්ඩේ සහ සේවාවේ මිලට එකතු කරලා තියෙනවා. අපි මේ පාර සෞඛ්‍ය වැඩසටහන මෙච්චරක් දෙනවා නැත් බැරි මිනිසුන්ට ආධාර මෙච්චරක් දෙනවා කියලා විකුණන භාණ්ඩයට එකතු කරලා ඒකෙන් හොයාගෙන තමයි අන්තිමේදී අර සමාජ සත්කාර ක්‍රියා කරලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒතර මේවා මේ ගන්නකොට අපේ වගකීම් වල පිරිවැය සඳහා බලපාන සාධක විදිහට අපි දකිනවා. එහෙනම් ලියා ගන්න සමාජීය වගකීම් වල පිරිවැය කියන එක යටතේ කරුවක් දාලා එක ලාභය උපරිම කිරීමේ සංකල්පය. ලාභය උපරිම කිරීමේ සංකල්පය. පටහැනි වීම ලාභය උපරිම කිරීමේ සංකල්පයට පටහැනි වීම ඊගායක සමාජීය වගකීම් ඉටු කිරීම සඳහා සමාජීය වගකීම් ඉටු කිරීම සඳහා සමාජීය වගකීම් ඉටු කිරීම සඳහා දරණ වියදම් තුලින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යා හැකි වීම ඊගායක කළමනාකරුවන්ගේ අවධානය අනවශ්‍ය දේ සඳහා යොමු වී කළමනාකරුවන්ගේ අවධානය අනවශ්‍ය දේ සඳහා යොමු වී
ඊගාට සමාජ සුබ සාධන කාර්යයන් සඳහා සමාජ සුබ සාධන කාර්යයන් සඳහා සමාජ සුබ සාධන කාර්යයන් සඳහා අවශ්‍ය කුසලතා කළමනාකරුවන් සතු නොවීම නිසා ගැටලු ඇතිවීම ඊගායක සමාජයේ කෙරෙහි බලපෑම් ඇති කිරීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩකඩ ඉහළ යාම හරි වෙනවා තරුවක් දාලා මෙහෙම ලියා ගන්න සමාජ වගකීම් ඉටු කිරීමට යාමේදී විවිධ ව්‍යාපාරික ආයතන සමාජීය වගකීම් සංකල්පය සඳහා ප්‍රතිචාර දක්වනු ලබන ආකාරයෙන් හතරක්. ඒ කියන්නේ වරහන් දැන් ප්‍රවේශය පහත පරිදි හඳුනාගත හැක. දැන් මම ගත්තොත් ප්‍රවේශය ස්ථාවරයේ කොහොමද ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය කොහොමද ඒ සම්බන්ධයෙන් හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තාට පස්සේ ප්‍රතික්‍රියාව කියන එක ගත්තට පස්සේ ප්‍රතික්‍රියාව දක්වන්නේ කොහොමද? දැන් සමාජ වගකීම් සංකල්පයේ පිළිනොගන්නේ සමහරක් අය සමාජීය වගකීම් සංකල්පය පිළිනොගන්න. ඒක තමයි යාළගේ එක ව්‍යාපාරික කොටාවක් ඉන්න යාළගේ ස්ථාවරත්වය. ඒතර මෙයාලගේ තියෙන ඉතාම අවම මට්ටමක ක්‍රියාකාරීත්වයක්. දැන් මෙහෙම ව්‍යාපාර වලට දකින්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? සමාජ වගකීම් ඉටු කරන්න ඕනේ. Taman ලාභ ලබා ගන්නවා නම් ඒක හොඳයි. ඔය ආධාරයක් වගේ දෙයක් කවුරු හරි ඉල්ලගෙන ආවොත් විතර පොඩි ගාණක් දීලා ෂේප් එක නිකන්. පැහැදිලිද? එතකොට මම ආරක්ෂාකාරීත්වය මේක ඊගාට ගත්තොත් එහම ආරක්ෂාකාරීත්වය ඒ වගේම ගත්තොත් එහෙම ඉඩ සැලසීම ඒ වගේම පූර්ව ක්‍රියා මෙන්න මේ විදිහට හතරක් ගැන කතා කරලා තියෙනවා. මේ හතරෙදි දක්වන්නා වූ ප්‍රතිචාරයන් සහ ක්‍රියාත්මක වීම ස්ථාවරත්වයන් මොනවාද කියලා. හරි මේ වගුව ගහ ගන්න උඩට වගුව ඇතුලේ අපි ලියන්නේ. ප්‍රවේශයේ ස්ථාවරය ක්‍රියාකාරීත්වය. වගුව ගහන්නකො මම ඊට පස්සේ ඉගෙන ඒවා දෙන්න.
හරි. ප්‍රතික්‍රියාව සමාජීය වගකීම් සංකල්පය පිළි නොගනී. ඉතාම අවමට්ටමක ක්‍රියාකාරීත්වයක්. හරි නේද? දෙක ලියා ගන්න ආරක්ෂාකාරී. ආරක්ෂාකාරී ඩිෆෙන්සිව් එක. ඒ අර්ථයෙන් ලියා ගන්න වගකීම පිළිගනී. වගකීම පිළිගනී. ඒකම ලියන්න වගකීම පිළිගනී. නමුත් හැකිනම් එරෙහිව යයි. වගකීම පිළිගනී. නමුත් හැකිනම් එරෙහිව යයි. හරි. ක්‍රියාකාරීත්වය අර්ථය ලියා ගන්න. නෛතික වගකීම් පමණක් ඉටු කරයි. නෛතික වගකීම් පමණක් ඉටු කරයි. නෛතික වගකීම් පමණක් ඉටු කරයි. හරිද? ඊගොඩ ඉඩ සැලසීම. ඉඩ සැලසීම. ඉඩ සැලසීමේ අර්ථය කතා කරන්නේ සාමරතවය තමයි සමාජීය වගකීම පිළිගනී. දැන් පළවෙනි එකේ පිළි නොගනීනේ. මේකේ ඉඩ සැලසීමේ අර්ථය සමාජීය වගකීම පිළිගනී. ක්‍රියාකාරීත්වය අර්ථය යන කල යුතු දේ ඉටු කරයි. කල යුතු දේ ඉටු කරයි. කල යුතු දේ ඉටු කරයි. ඒක ලියන්න නෛතික හා සදාචාරාත්මක. නෛතික හා සදාචාරාත්මක වගකීම් ඉටු කරයි. හරි. පළවෙනි එක අපෝ කියන්න කියලා තියෙනවා මෙන්න ප්‍රතික්‍රියාව තියෙන්නේ සමාජීය වගකීම් සංකල්පයේ පිළි නොගනී. ඊටම අවමට්ටමක ක්‍රියාකාරීත්වයක්. හරි. පැහැදිලිද? දැන් සමාජීය වගකීම් පිළි නොගනී. ඊට පස්සේ එනකොට වගකීම් පිළිගනී බැහැර වෙන්න පුළුවන් නම් බැහැර වෙනවා. නමුත් තුන්වෙනි එකේ වගකීම් පිළිගන්නවා. 4 පූර්ව ක්‍රියා. ලියන ප්‍රස්තාවන් සොයා යයි. ප්‍රස්තාවන් සොයා යයි. ප්‍රස්තාවන් සොයා යයි. ප්‍රස්තාවන් කියලා කියන්නේ opportunities අවස්ථාවන් කියන්නේ. ප්‍රස්තාවන් සොයා යයි තමා ආයතනික පුරවැසියෙකු ලෙස දකි. ප්‍රස්තාවන් සොයා යයි තමා ආයතනික පුරවැසියෙකු ලෙස දකි. ප්‍රස්තාවන් සොයා යයි තමා ආයතනික පුරවැසියෙකු ලෙස දකි. හරි. ක්‍රියාකාරීත්වයේ අර්ථය දාන්න කල යුතු දේ ඉක්මවා යයි. කල යුතු දේ ඉක්මවා යයි. කල යුතු දේ ඉක්මවා යයි. සමාජයට ඉටු කළ යුතු යුතුකම් මොනවාදයි සොයා යයි. සමාජයට ඉටු කළ යුතු යුතුකම් මොනවාදයි සොයා යයි. පරාර්ථකාමී වගකීම්ද ආවරණය කරයි. පරාර්ථකාමී වගකීම්ද ආවරණය කරයි. හරි.
ඊගොල්ලෝ තරුවක් දාලා ලියා ගන්න. සමාජීය වගකීම් ඉටු කිරීමට යාමේදී පැන නගින ගැටලු. දැන් මේවා ඉටු කරන්න ගියාට පස්සේ ඇති වෙන ගැටලු කිහිපයක් තියෙනවා. තරු දාලා ලියා ගන්න. දැන් මේක කරගෙන යන්න ගියාට පස්සේ ආර්ථික සංවර්ධනයේ පරිසර සංරක්ෂණයේ මේ ඔක්කොම සමබරව කරගෙන යන්න ඕනේ. ලියා ගන්න. ආර්ථික සංවර්ධනයේ සහ පරිසර සංරක්ෂණය සමබරව පවත්වාගෙන යා යුතුය. අර පෞද්ගලික කාලේ ප්‍රශ්න ඇතුළේ නේද? ඔක්සිජන් ඛණ්ඩද කියලා ඇහුවේ නේ. එහෙම ගියායක නේද? ඔක්සිජන් ඛණ්ඩද කියලා. ඔක්සිජන් මොකටද කියලා ඇහුවා නේද? හල වැඩි කාලයක් නැතුව ඔක්සිජන් නැතුව කොරෝනා හැදිලා මිනිස්සු කොච්චර මැරලා ගියාද? ඒතර ඒ නිසා අපිට පරිසරය විනාශ කරන්න බෑ. දැන් මේ තියෙන ගස් කොළන් ටික විනාශ වුණොත් එහෙම ඇත්තටම අපිට ඔක්සිජන් නැති වෙලා යනවා නේද? ඔක්සිජන් නැති වුණොත් එහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව යනවා. ඒතර ඒ නිසා පරිසරය විනාශ කරගන්නේ නැතුව පරිසරයත් රැකගනිමින් තමයි අනිවාර්යයෙන්ම ඒ සංවර්ධන වැඩසටහන් කරන්න ඕනේ. දැන් බොහෝ රටවල් වල මේ සංවර්ධන ව්‍යාපෘති කරන්නේ එහෙමයි. දැන් අපේ රටේ නම් ඒක ගොඩාක් වෙලාවට අඩු වෙලා තියෙනවා. ඇත්තටම ගස් හිටෝන එක බලන්නකෝ. කොයි තාක් දුරට අඩු වෙලා තියෙනවද කියලා. ගස් කපන එකනේ පහුගිය කාලේ වනාන්තර පිටින් එලි කරා. ඒකල ඒවා ගැන හොයලා අන්තිමේදී මම හිතන්නේ ඒක හිටපු ඇමති කෙනෙකුට ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගිය වියදම් වලින් ඔක්කොම සැලකිල්ලට අරන් අන්තිමේදී ගස් හිටවන්න කියලා කීයක්ද වියදම් කරලා හිටවන්න කියලා කිව්වා. උසාවි නියෝගයක් දුන්නා. මම හිතන්නේ දැන් ඒ ගස් හිටවනවද දන්නේ. නේද? ගස් හිටවන්න කියලා නියෝගයක් දුන්නා. දැන් ඒවා හිටවනවද දන්නේ. දැන් කවුරුත් ඒක හොයලා බලනවද දන්නේ. ඒ ගස් හිටවන්න කිව්වා. දැන් හිටවනවද කියලා එහෙනම් ඔයාලත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ එහෙම හිටවනවද කියලා. නේද? කතිකාවතක්වත් ඇති කරන්නකෝ නේ. දැන් මේ සමාජයට වෙලා තියෙන්නේ එකක් ඉස්මතු වුණාට පස්සේ අනිත් ඒවා යට යනවා. දැන් මේ දවස්වල අරගලයක් ආවා. ඒ අරගලයේ ඔහේ දැන් යනවා. ඒ අරගලේ දැන් මාසෝක 2 වෙයි 3 වෙයි 4 වෙයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහේ තියෙන්නේ. ඒතොර එකක් අල්ලගත්තට පස්සේ මිනිස්සු ඒ පස්සේ යනවා. අනිත් ඒවා ඔක්කොම අමතක වෙලා යනවා. නේ? ඒතොර ඒ හැටි ඔක සතියක් දෙකක් වගේ තමයි මිනිස්සුන්ට සාමාන්‍ය දැඩි මතකයේ තියෙන්නේ. ඒක අපේ මොලේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඒතොර ඒ දැඩි මතකයේ එතනින් තිබ්බා. ඒක එච්චරයි. ඊට පස්සේ ඔක එහිමින් අමතක වෙලා යනවා. ඒ නිසා අපි කටයුතු කරනකොට ව්‍යාපාර සමාජවල කූට උපාය උපක්‍රමයක පාවිච්චි කරන්න පුළුවන්. ඊගායක සීමිත සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීම. තුල අනාගත ප්‍රජාවට සම්පත් ඉතිරි කිරීම. අනාගත ප්‍රජාවට සම්පත් ඉතිරි කිරීම. ඔය සංකල්පය ඇත්තටම මමත් අවුරුදු ගාණක් තිස්සේ කියන එකක් ඕක. විශේෂයෙන්ම මේ තියෙන සම්පත් වල අයිතිය අපිට විතරක් අයිති එකක් නෙවෙයි. ඒ නිසා අනාගත පරම්පරාවටත් මේ තියෙන සම්පත් අයිති. ඒ නිසා දැන් තියෙන භූමි ප්‍රමාණය ඔක්කොම දැන් ඉන්න මිනිස්සු ඔක්කොම ගෙවල් දොරවල් හදලා මේ බිම් ටික ඔක්කොම ඉවර කරවුවොත් අනාගත පරම්පරාවට ඉඩක් නැති වෙනවා නේද? එහෙම කරන්න හොඳ නැහැ. ඒක අපි දැනට තියෙන ඉඩ ප්‍රමාණය තට්ටු 2 ගියක් තිබ්බනම් තට්ටු 4කට හදලා ඉඩ ප්‍රමාණය ඉතුරු කරගන්න. ඒතර වගාවක් කරනවා නම් හරියටම ඒ වගාව සඳහා සියලුම බිම් ප්‍රමාණය පාවිච්චි කරන්න. දැන් මේ වෙනකොට ලංකාවේ විශාල වශයෙන් අතෑරිච්ච ඉඩකඩම් ඕන තරම් තියෙනවා නේද? වෙන රටවල් වල එහෙම ඉඩමක් හොයාගන්න හරි අමාරුයි. නමුත් අපේ රටේ කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්න ජලය මේ ආදී සියලු පහසුකම් තියෙද්දි
ඒවා පාවිච්චි කරන්නේ නැතිව විශාල වශයෙන් තියා දැන් කතා කරන ලෝකයේ ආහාර ඉන්දියාව ගැන අපේ රටේ දැන් ඉතින් පිට කතා කරනවා ඒවා කතා කරලා තියෙන භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි කරන එක තමයි කරන්නේ. මම දැක්ක ඊයේ දවසේ තක්කාලි කිලෝ එක රුපියල් 18 එහා ගිහින්. බෝංචි කිලෝ එක රුපියල් 18 එහා ගිහින්. ඒතර මේ වගේ හිතා ගන්න බැරි විදියට දෙහි රුපියල් 18 වඩා වැඩි. අමු මිරිස් රුපියල් 18 වඩා වැඩි. ඒතර මේ වගේ දේවල් ඉස්මතු කරන්න අර මිල ගණන් වැඩි කර ගැනීමේ මේ කාස්සේ කරන ව්‍යාපාරිකුත් යනවා. කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ආදී කොටගෙන සියලු කරුණු කාරණා දැන් පොල් එක කාලයක් පොල් වල මිල හිතා ගන්න බැරි විදිහට උඩට ආවා. නේද? ඒ කාලෙන් කාලට කරන්නා වූ දේවල් දැන් කාල් රුපියල් 95ට 100ට අදටත් දෙන්න පුළුවන්කම තියෙද්දි නමුත් ඒක අද වෙද්දි එතනින් ගිලිහිලා අද 200 ගානකට ඇවිල්ලා තියෙනවා. ඕක ඔතෙන් ගේන්න පුළුවන්කමක් තියෙනවා බැරිකමක් නැහැ. නමුත් ඒව අද වෙද්දි ගිලිහිලා අතෑරලාම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ආදී දේවල් නිසා ක්‍රියාත්මක වෙන දේවල් කියන මේවා ගැන මෙතනින් සැලකිලිට ගන්න ඕනේ. කොහොම නමුත් වර්තමානයේදී කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕනේ. එහෙම වුණොත් අනාගත පරම්පරාව සඳහා සම්පත් ඉතිරි වෙලා තියෙන්නේ. හරි ඊගාවට ලාභ උපරිම කිරීම සහ අනිකුත් සමාජීය වගකීම්. ලාභ උපරිම කිරීම සහ අනිකුත් සමාජීය වගකීම් ඉටු කිරීම. මනවින් ගලපා ගත යුතුය. මනවින් ගලපා ගත යුතුය. ඊගොල්ල සමාන රැකියා අවස්ථා තහවුරු කිරීම සහ සමාන රැකියා අවස්ථා තහවුරු කිරීම සහ වෙනස් කොට සැලකීමෙන් බැහැර වීම. හරි. ඔය ඇති. මම ඕක ඔතනින් ඉවර කරනවා. හරිද? ඊළඟට ඔයාලට තියෙන මාතෘකාවක් තමයි මේ කළමනාකරණ චින්තනයේ වර්ධනය කියන කොටස අපිට කතා කරන්න තියෙනවා. කළමනාකරණ චින්තනයේ වර්ධනය. මේ එකත් එක්ක ඔයාලගේ තව සති 6කින් විතර වගේ අපිට මූලික පාඩම් ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එකට ඩේට් එකක් දීලා ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා සබ්මිට් කරන්න. ඒක ගැන තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. තාම රිසර්ච් අවුට් කරගන්න බැරි වෙලා තියෙනවා. ඔයාලගේ මිඩ් එකේ බොහෝ විට මේ සතිය ඇතුළත ප්‍රතිඵල හම්බ වෙයි. නමුත් ඉතින් පේපර් එක ගැන මට කතා කරන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ නේ. ආන්සර් ෂීට් එක ඔක්කොම තියෙනවා. නමුත් ලකුණුත් එක්කම අපි ඒක කතා කරමු. මම හිතනවා ඔයාලගේ මේ හයි ඩිප්ලෝමා එක කිරීම නිසා ප්‍රතිලාභ ගොඩාක් මේ වෙනකොටත් ලබාගත්ත දරුවෝ කීප දෙනෙක්ම ඉන්නවා නේද? මට මතකයි ඊයේත් කතා කරා ලම් පෙරියදකදී කතා කරා බැංකුවකට රස්සාව සඳහා යන්න අවස්ථාව හම්බුණා කියලා. ඒකට ලෙටර් එකක් ඉල්ලා තිබුණා. ඒ ආදී ආයතන කිහිපයකට මේ හයි ඩිප්ලෝමා එක කිරීම නිසා අවස්ථා ගණනාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් සුවිශේෂී අවස්ථාවක් කරගන්න පුළුවන් මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම. ඉතින් ඒ නිසා මේක තව බොහොම ටික කාලයයි තියෙන්නේ. තව සති 6කින් විතර වගේ අපිට මූලික කාරණා ටික කතා කරලා ඉවර කරන්න පුළුවන්. මතක තියාගන්න සති 6ක් කියලා කියන්නේ මැයි මාසේ ඉවරයි ජූනි මාසේ වෙනකොට කොහොමත් නැති වෙනවා. ජූනි මාසේ තියේ ජූලි මාසේ ඉවර වෙද්දී ඔයාලගේ මේ සිද්ධාන්තමය කරුණු කාරණා ටික ඔක්කොම කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එකට ඩේට් එකක් ඔයාලට දෙනවා. ඊට පස්සේ එදාට ෆයිනල් එක්සෑම් එකට රෙඩි වෙන්න ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක සබ්මිට් කරන්නයි තියෙන්නේ. නේද? රයිට්. ඒතර මේ අන්තිම කරුණු කාරණා ටික කතා කරමින් ඉන්නේ. ඒ කියන වැදගත් මාතෘකාවක් තමයි මේ කළමනාකරණ චින්තනයේ වර්ධනය. හැබැයි කළමනාකරණ චින්තනයේ වර්ධනය ගැන කතා කරද්දී මම මුලින් ඉඳන් ඔක්කොම කතා කරන්න යන්නේ මේකේ එල්ටන් මායෝ, F.W. ටේලර් ඊට පස්සේ
හෙන්රි ෆෙයෝල් නේද? හෙන්රි ෆෙයෝල්ගේ කළමනාකරන මූලධර්ම මේ ආදී වැදගත් කරුණු කාරණා වැඩ අධ්‍යයනයේ නේද? මේ ආදී කරුණු කාරණා කිහිපයක් මතුවලා තියෙන වැදගත්ම කාරණා කිහිපයක් තමයි මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර කළමනාකරන චින්තනයේ වර්ධනය ආස්ති කතා කරන්න තියෙන්නේ ඔය කළමනාකරණයේ සම්බන්ධයෙන් කටයුතු කරපු විශේෂ විද්‍යාඥයින්ගේ ගුරුකුලයන් ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට ඒකෙදී හැබැයි මම ඔක්කොම කතා කරන්න යන්නේ මම කතා කරන්නේ ඒකේ වැදගත්ම කරුණු කාරණා කීපයක් ගැන විතරයි. හරි. ලියාගන්න මාතෘකාව වැඩ අධ්‍යයනය work study වැඩ අධ්‍යයනය විශේෂ මාතෘකා කීපයක් ඔස්සේ තමයි මෙතනින් යහට කතා කරන්නේ. වැඩ අධ්‍යයනය work study ඔයාලා ඔය තැන් තැන් වල අහලා තියෙන වැඩ අධ්‍යයනය සහ චලන අධ්‍යයනය කියලා. එතකොට මේකෙදි කතා කරන්නේ කිසියම් කාර්යයක් දිහා බලලා ඒ කාර්යයේ එහෙට මෙහෙට කරලා කරන කාර්යයන් එහෙට මෙහෙට කරලා ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්ද කියලා බලනවා විශේෂයෙන්. ඒ වැඩ කරන ක්‍රමයේ තියෙනවානේ මෙතඩ් එක. අන්නේ මෙතඩ් එක වෙනස් කරලා බලනවා නේද? දැන් සමහර අය බලන්නේකෝ පාඩම් කරනකොට පාඩම් කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. සමහර අය මම දන්නවා දිගටම පාන්දර 1-2 වෙනකම් පාඩම් කරනවා. එකලා නිදාගන්න. තව සමහර අයෙක් නෑ කලින්ම නිදාගෙන පාන්දර නැගිටින නේද? ඒතර මේ ආදී දේවල් පාවිච්චි කරලා තවත් සමහරක් විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. දැන් මට මතකයි මම පාඩම් කරන කාලේ මම පාඩම් කරනකොට රෑ 11ට නිදා ගන්නවා. හරිද? 11ට අනිවාර්යෙන් නිදා ගන්නවා පාන්දර 3ට නැගිටිනවා. උපරිමම 3:30. මේක තමයි නිදා ගන්න කාලය. එතකොට 11 කියලා කියන්නේ තද නිින්දට එන වෙලාව. සාමාන්‍ය නිින්දට එන වෙලාව. 11 වෙනකන් ඉන්නවා කියන එක එච්චර අපහසු කාර්යයක් නෙවෙයි. මම හොයලා බැලුවා 11 වෙනකන් ඉන්න පුළුවන් අපහසුකින් තොරව. හැබැයි පාන්දර 3:30 මේක නැගිටිනකොට නම් ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නැගිටපු ගමන් 4 වෙලා ඊට පස්සේ එළි වෙනකොට ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මෙන්න මේ වෙලාව. දැන් ඕනි නම් මේක 11 ඉඳන් කෙනෙකුට ඕන 4 වෙනකන් නිදා ගන්නත් පුළුවන්. පැය 5ක් නිදා ගන්න ඕනේ. මේක 4 කියලා දාන්නකො. 4 වුණොත් එන්නේ. තව ඕනනම් තවත් ඕන 4:30 4:30 කියලා. කියන්නේ එළි වෙලාව වගේ නේද? ළඟ ළඟ. එතකොට මේ විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය 1-2 වෙනකම් පාඩම් කරනකොට 12 කියලා කියන්නේ සමහරවිට කාර්යක්ෂමතාවය අඩුයි ඒ වෙලාවේ. ධාරණය කරගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි නේද? එතකොට මේවා හොයලා බලනවා අපි හෙට දානවා මෙහෙට දානවා නේද? සමහර අය ඉස්කෝලේ ඇවිල්ලා ගිහිල්ලා ආපු ගමන් ඇවිල්ලා කාලා බීලා සමහරවිට නාලා නිදා ගන්නවා. නිදාගෙන ඊට පස්සේ වැඩ පටන් ගන්නවා. මගේ මම දන්න තව යාළුවෝ දෙන්නෙක් විතර හිටියා. ඒ අය කරන්නේ ඉස්කෝලේ යලා ආපු ගමන් කාලා හොඳට නිදා ගන්නවා. ඒගොල්ලෝ රැට තමයි ඒ වැඩ පටන් ගන්නේ. ඒතර එක එක්කෙනා හදාගෙන තියෙන ක්‍රමවේදය. මට මතකයි මම විභාගයේ ඉන කාලේ ඔය කැම්පස් එකේ එක්සෑම් එහෙම ලියන කාලේ සමහර ඒවා ආවරණය කරගන්න බැරි වෙච්ච වෙලාවවලදී විභාගෙට හොඳටම ලෑස්ති වෙන්න ඕනේ එළි වෙනකම් පාන්දර 5 වෙනකම් එක දිගට පාඩම් කරලා නෝට් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ නාලා ඉවර වෙලා උදේ 8:00ට එක්සෑම් එක. එහෙම කාලයක් තිබ්බා. ඒතකොට දැන් ඇත්තටම එතකොට නිදාගෙන නැහැ. එක්සෑම් එක ඉවර වෙලා හිතේ සතුටුනත් එක්ක නිින්ද යනවා ඊට පස්සේ. නමුත් එතකොට තව කෙනෙකුට අහන්න පුළුවන් එතකොට එහෙම දිගටම පාඩම් කරපුවම ඒවා මතකෙ හිටිනවද නිින්ද නැති එක ප්‍රශ්නයක් නේද? එහෙම ඒවා තියෙනවා. නමුත් එහෙම ඒවා නෑ. දැන් සමහර දවස් 4ක් 5ක් එක දිගට ගත්තාට පස්සේ පැය 2යි පැය 3යි නිදාගෙන ඉන්නවා. ඒතකොට මේවා අපි හොයලා දැන් මට ආවේනික ක්‍රම මම විභාග 90ක් විතර වගේ ලියලා තියෙනවනේ. ඒතකොට ඒ ලියන ඒවාට මම පාවිච්චි කරපු ක්‍රමවේද. මම අර විභාග ලියන්න යද්දි අනිවාර්යයෙන්ම අර දිග චොක්ලට් එකක් අරන් යනවා. එක ප්‍රශ්නයක් ලියපු ගමන් චොක්ලට් එකක් කෑල්ලක් කඩලා කනවා. ඊට පස්සේ ඊගා ප්‍රශ්නෙට යනවා. චොක්ලට් එකක් අතන විභාග ලියනවා. එතකොට චොක්ලට් කන එක තුල මම දැක්ක මනස ඉතාමත් අපි රස දෙයක් කනකොට හරි තෘප්තිමත් සැටිස්නේ. ඒතර මනස බොහොම සැහැල්ලුයි. එයාට විභාග බීතිකාවක්. එයා බොහොම රසයෙන් චොක්ලට් එකක් එහෙම කාලා ලෑස්ති වෙනවා රයිට් ඕන දෙයක් ඔප්පුයි කියනවා.
අර මතකයන් මම දැකපු විදිහට කොහොම ඉක්මනින් ආවර්ජනය කරගන්න පුළුවන්. වතුර බෝතලේ අරගෙන හොඳට කාලේ යනවා. මේ දේවල් ඔක්කොමත් එක්ක එන විභාග ශාලාවට ඇතුල් වෙනකොට විභාගෙට යනකොට ළඟපාත ඉන්න කාටවත් මම කතා කරන්න යන්නේ. මම ස්වාධීනව කටයුතු කරන්නේ. ඒ දේවල් එක්ක ඊට පස්සේ විභාගේ ඕන්න දැන් පටන් ගන්න යනවා කිව්ව ගමන් මම S2 වහගන්නවා. S2 වහගෙන කරන්නේ මම සබ්ජෙක්ට් එක ආවර්ජනය කරනවා. දැන් හිතන්නකෝ මම HR එක කරන්න ඕන නම් මම HR එකෙන් සබ්ජෙක්ට් එක මොන ඉඳන් ඕම ආවර්ජනය කරනවා. ඒ විනාඩි 15. දැන් ඒතර මම විභාගෙ ලියන්න තියෙන දේ තමයි මම ආවර්ජනය කරන්නේ. තව කෙනෙක් කියනවා නෑ විනාඩි 15 තුල වට බලනවා උඩ බලනවා යට බලනවා මොනවද කරනවා සමහරවිට බලන් ඉදි කවුරු හරි එකේ පය ගහලා වැටෙනවා ඊට පස්සේ ඌට මොකද වුනේ කියලා මෙයා හිත ඉන්නවා ඒක අරක හින්දා මේ ඔක්කොම අමතක කරගන්නවා සමහරවිට වැඩිච් එක ඔළුව බලනවා කියලා හිතන්නේ අනේ පව් නේද මොකද කියලා මේ හිත ඉන්නවා අර දැන් ඒක ප්‍රශ්න වලට උත්තර මතක් වෙන්නේ අරක මතක් වෙන්නේ අර මනුස්සයාට මොකද වුනේ කියලා ඉතින් ඒ නිසා බාහිර දේවල් වලින් බැහැරව අපි මේ වර්ක් ස්ටඩි එක ASCII හොයලා බලාපොරොත්තු වෙන්නේ මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් මොන හරි ක්‍රමයක් තියෙනවා. මොන හරි වෙනස්කමක් කරන්න පුළුවන්. දැන් ඔයාලා ජීවිතේ වෙනස්කම් කිරීම සඳහා පෙළඹෙන්න. ඔයාලා බලන්න. හැමදාම උදේ නැගිටින්න කීයටද කියලා. ඒතර නැගිටින වෙලාව වෙනස් කරලා බලන්න. නිදා ගන්න වෙලාව වෙනස් කරලා බලන්න. ඒ වෙනස් කරලා දවල් කාලේ ගෙවන විදිය වෙනස් කරලා බලන්න. සමහරවිට ඔයාලට දවල් කාලේ හිතා ගන්න බැරි විදියට ගෙවියන. උදේ නැගිටිනවා මූණකට හොද ගන්නවා කාලේ වෙනකොට මේ දායාමාරේ කොලා වෙනත් ඒකක් දෙනවා ඒකක් බොනවා ඊට පස්සේ ටීවී එක ගාලා ඕනම් පොඩ්ඩක් ගිරිඳ ගන්නවා දවල් ඉවරයි ඊට පස්සේ හවස් වෙනවා ඊට පස්සේ ආයෙත් ඒකක් බොනවා මොකුත් නැහැ දවස ගෙවිලා ගිහින් ඒතකොට මේ නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා නේද ඒ නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙන නිසා අනිවාර්යයෙන් මේ දවස් ඔයාලා බැලන්ස් කරගන්න ඕනේ හරිද ඒතකොට දැන් හිතන්නකෝ ඔයාලගේ ලයිෆ් එකේ ඔයාලා ගෙවන විදිය ගැන විනාඩි 3ක් විතර ඒක නම් ඇති මම කතා කරලා මම සංසෝධනය කරනවා මම අද කතා කරා. හරි. ඒ කියන්නේ අමුලකේ තයින්නේ. අමුලකේ ඒ පැත්තේ. මම ඒක දෙන්නේ නැහැ අනිවාර්යෙන් ඒක ඇවිත් තියෙන එක මම වඩ දෙන්න. හරි. දැන් ඔයාලගේ ජීවිතේ බලන්න දවසේ ගෙවන විදිය कोई भी देव इतना බලන්න කොයි විදිහට ගෙවෙන්නේ කියන්නේ උදේ පටන් ගත්තට පස්සේ හවස නිින්දට යනකම් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ දැන් ඕක කාර්යක්ෂමව ඔයා උපයෝජනය කරගන්නවද ඇත්තටම ඔයා කාර්යක්ෂමව උපයෝජනය කරන සමහරවිට ඛණ්ඩ ගියාට පස්සේ ඔය කනවා පැයක් විතර කාලා නේද කාපු දෙයක් දන්නෙත් නෑ ගබඩට ගියාද දන්නෙත් නෑ මොකුත් නෑ නේ හැබැයි ඔය කටකක කාලා ඒකල නිකන් නැගිටින්නේ බොහෝම අමාරු නැගිටලා ගිහලා පිඟාන තියලා ඉමීට අත හොදලා ඕම කරන ඕක කොයර තියලා එනකොට එන්නේ අත පියාගෙන ඔය ඇවිල්ලා ඔය හිඳ ගන්න. ඒතර ඇත්තටම ඔයාගේ ටයිම් ෂෙඩියුල් එකක් තියෙනවා නම් ඔයා ඒකට වැඩ කරනවා නම් ඔයා හෙට දවසේ මොනවද කරන්න ඕනේ කියලා අද දවසේ ලියාගෙන තියෙනවා නම් ඒතර ඔයා දන්නවා හෙට කරන්න ඕනේ දේවල් මොනවද කියලා. එතකොට ඔයාට සමානලට ඔයා දවල්ට නිදා ගන්න. නමුත් ඔයා සැලසුම් කරා නම් ඔයාට දවල්ට නිදා ගන්න වෙන්නේ හේතුව ඒකේ කරන්න වැඩ ඔයා ගාව තියෙනවා. දැන් මට නිදා ගන්න දවල්ට අවශ්‍යයි කියලා හිතුනොත් නිදා ගන්න අමාරු වෙයි. වැඩ තියෙනවා නේද? වැඩ මතක් ඇති නිදා ගන්න බෑනේ කෙනෙකුට. නමුත් නිින්ද අවශ්‍ය දෙන්නේ ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. දවල්ට මට නිදා ගන්න ඉතින් මම නිදා ගන්නවා. ඒක මම විලාව හදාගෙන නිදා ගන්නවා. එහෙම නැතුව ඉතිච්ච ගම ඔහි දවල්ට හැමදාම වගේ එහෙම නිදා ගන්න බෑ. නේද? රාත්‍රියේ මොකක් හරි වැඩක් වැඩිපුර කරන්න වුණොත් එහෙම ඒ කරපු එකත් එක්ක බලලා ඒ කාලේ දවල්ට යොදාගෙන නිදා ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අසනීපයක් වුණොත් කොහොමත් අපි නිදා ගන්න ඕනේ. ඒතර මේවා සැලසුම් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වැඩ අධ්‍යයනයේදී බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා විවිධ වූ ශිල්පීය ක්‍රම වෙනස් කිරීම.
මට මතකයි ඔය දාලා තිබුණ එක්තරා අවස්ථාවකදී ඔය Facebook නිර්මාණය කරපු ඒ ප්‍රධානියා නේද? මිනිහා දාලා තියෙනවා මිනිහාගේ ඇඳුම් තෝරන්න යන කාලයේ අපත යන නිසා එකම જાතියේ ටී-ෂර්ට් 6ක් සහ 7ක් ඒ වගේම ඩෙනිම් කයිසම් 6 7ක් එකම જાතියේ අරගෙන තියලා තියෙනවා. එතකොට එයාට ටී-ෂර්ට් තෝරන්න අමාරු නෑ. හැමදාම එකම ටී-ෂර්ට් එක තියෙන. හැබැයි එකම ටී-ෂර්ට් එක නෙවෙයි එයා අඳින ටී-ෂර්ට් ඒ જાතියේ කීපයක් තියෙනවා. ටක් ගාලා ගත්ත ඇඳගෙන ගියා. දැන් හිතන්නකෝ අතර මම අද උදේ ඔයාලගේ පන්තියට එන්න ෂර්ට් එක තෝරන්න ගියා නම් මටත් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ෂර්ට් එකක් තෝරා ගැනීම. දැන් හෙට පන්තියට අඳින්නේ මොන ෂර්ට් එකද? එතකොට ෂර්ට් එක තෝරගන්න ගියාට පස්සේ හරිම ප්‍රශ්නේ තියෙන්නේ තියෙන ෂර්ට් සමහර ෂර්ට් ඇදලා තියෙන්නේ එකපාරයි දෙපාරයි සමහර ඒවා නිතරම අඳිනවා. නමුත් ඇඳපු නැති ෂර්ට් විශාල ප්‍රමාණයක් තියෙනවා. තෝරා ගන්න ගියාට පස්සේ තියෙන ප්‍රශ්න උඩින්ම තියෙන එක ගන්න ගොඩාක් වෙනවා. නේද? ඒතකොට ළඟ තියෙන ඒවා තමයි අහුවෙලා තියෙන්නේ. යට තියෙන ඒවා අහුවෙලා නැහැ. එතකොට අපි ගාව තියෙන ක්‍රමවේදය දැන් ගත්තට පස්සේ ඇත්තටම ෂර්ට් 100ක් 150ක් විතර තියෙනකොට තෝරගන්න එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට එහෙනම් මම මේ දවස්වල අඳින්නේ නැතිව මම අයින් කරලා තිබ්බනම් මට ලේසිද නැද්ද තෝරගන්න? මට ලේසි. ඒතර ඔයාලා පාවිච්චි කරන ඇඳුම් මම මේ කියන්නේ ඒ සඳහා ගතවන කාලය. මට පැහැදිලිව ෂර්ට් එකක් තෝරගන්න කාලයක් ගත වෙනවා. එතකොට ඒක අවම කර ගැනීම සඳහා හොඳටම ළඟ අඳින ෂර්ට් එක කියලා හිතලා වෙනම කාණ්ඩයකට මම ඒ ටික ඇතුල් කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙදි නම් මෙහෙම ටී-ෂර්ට් එකක් අඳිනවා නම් මෙන්න මේ ටී-ෂර්ට් ටික විතරයි. ගෙදර අඳිනවා නම් මෙන්න මේ අඳුම් ටික විතරයි කියලා කබඩ්ස් එකේ දැන් වෙන් කරලා තියෙනවා. දැන් මට කොහොම පහසුවෙන් කියලා ටක් ගාලා ගන්න පුළුවන්. ඒතර මේවා තමයි අපි කියන්නේ වර්ක් ස්ටඩි එක හරහා කියන වැඩ අධ්‍යයනය හරහා අපේ ජීවිතේට ඇතුල් කරගන්න ඕනේ. දැන් ඔයාටත් ওই විදිහට ওই දේම කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාගේ පාඩම් කරන පොත් ටික පිළිවෙලට තියාගන්න එක. ඔයාගේ කාමරේ පිළිවෙලට තියාගන්න එක. ඔයාගේ ඇඳුම් පැළඳුම් ටික පිළිවෙලට තියාගන්න එක නේද? ඔයා කන බොන දේවල් පිළිබඳව අධ්‍යයනය යොමු කිරීම, ඔයාගේ සෞඛ්‍යය ගැන නේද? ඔයාගේ හෙල්ත් එක ගැන ඔයා හිතන්නකෝ. ඔයා එක්සර්සයිස් කරනවද? එක්සර්සයිස් විදියටද කරන්නේ? හවසටද කරන්නේ? මොනවද මම කරන එක්සර්සයිස්? එතකොට මම බඩ වැඩි වෙලා තියෙනවා නම් මම බඩ අඩු කරගන්නේ කොහොමද? මූණේ පේසල් එකක් දාලා මූණ ලස්සන කරගන්නේ කොහොමද? කොණ්ඩේ හදාගන්නේ කොහොමද නේද? නියපොතු ටික හදාගන්නේ කොහොමද? මේ හැම එකක්ම ඔයා හිතන්නද? ඒතකොට දවස් ඇතුළේ ওই ටික තියෙන්නත් බෑ. ඊට පස්සේ මාස කීයකට සැරයක් තමයි මම කොණ්ඩේ හදාගන්නේ. මාසෙක 100කට සැරයක්ද නියපොතු ටික කපාගන්නේ. මේ ඔක්කොම ඔයා බලන්න. ඒතකොට අන්න ඔයා හරියට පිළිවෙලට හැම එකක් පිළිබඳව අවධානය යොමු කරා නම් පොතක් අරන් මේක ලිව්වනම් ඔයාට දෛනිකව කරන්න තියෙන වැඩ ටික ඇවිල්ලා සතිය කරන්න තියෙන ටික ඇවිල්ලා මාසෙ කරන්න තියෙන ටික ඔයාට ඇවිල්ලා එහෙම වුණා නම් ඔයාගේ කාර්යක්ෂමතාවය පෙරට වඩා වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. සමහර ඥාතීන්ගේ ගෙවල් වලට ඔයාට යන්න බැරි වෙලා තියෙනවා සෑහෙන කාලෙක. ඇයි ඒ? වෙලාව හදාගෙන නැති නිසා. හැබැයි වෙලාව හදාගත්තා නම් ඔයාට යන්න තිබ්බා. ඔයාලගේ අම්මා ආච්චි වෙන්න පුළුවන්, නැන්ද වෙන්න පුළුවන්, මාමා වෙන්න පුළුවන්, බලදැන්න යන්න පුළුවන්කමක් තියෙනවා ඔයාට. වෙලාව හදාගන්න පුළුවන් ඔයාට. හැබැයි ඔයා හදාගෙන නැහැ. ඒ නිසා වර්ක් ස්ටඩි එක ASCII බලාපොරොත්තු වෙන්නේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා විවිධ වූ ශිල්පීය ක්‍රම වෙනස් කරලා බලලා මේකේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. ඊළඟ මෙන්න මෙහෙම ඵලදායකත්වයේ ඉහළ නැන්වීමේ අරමුණින් යුතුව ඵලදායකත්වයේ ඉහළ නැන්වීමේ අරමුණින් යුතුව රැකියාවක් ඉටු කරනු ලබන ක්‍රමය ඉරක් ගන්න ක්‍රම හා ඒහා අදාළ වන අනෙකුත් සාධක පිළිබඳ කරනු ලබන විධිමත් අධ්‍යයනයක් ලෙස වැඩ අධ්‍යයනය හඳුනාගත හැකිය.
ඡේදකින් ලියාගන්න කාර්යක්ෂමතාවය සහ පිරිමැසුම් භාවය වර්ධනය කිරීම අරමුණු කොටගෙන ආයතනයේ රැකියාවන් විශ්ලේෂණය කිරීම සහ විභාග කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රම අධ්‍යයනය සහ වැඩමිනු වැනි ශිල්ප ක්‍රම රාශියක් හැඳින්වීම සඳහා උපයෝගී කර ගනු ලබන පොදු නාමයක් ලෙසද වැඩ අධ්‍යයනය හඳුනා ගනී. වෙනම ඡේදයේ ලියා ගන්නෙම समस्त आयतनिक क्रियाकारीत्वे वर्धनයක් සැලසීම පිණිස ආයතනයේ මිනිසුන් විසින් ඉටු කරනු ලබන සියලු කාර්යයන් හා ඒහා අදාළ සියලු සම්බන්ධතාවයන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් පරීක්ෂාවට ලක් කරනු ලබන සහ විමසීමට ලක් කරනු ලබන රැකියාවක් හෝ ආයතනික තත්ත්වයන්හි
ආයතනික තත්ත්වයන්හි පිරිමැසුම් භාවය සහ කාර්යක්ෂමතාවය පිරිමැසුම් භාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම අරමුණු කොටගත් ක්‍රමාද්‍යය වැඩ මිනුම් වැනි ශිල්ප ක්‍රම හැඳින්වීම සඳහා පොදුවේ යොදා ගනු ලබන ක්‍රමයක් ලෙසද මෙය හඳුනා ගනී. එදිකින් ලියා ගන්න ඵලදායි සහ කාර්යක්ෂම සම්පත් උපයෝජනයක් ඇති කරනු සඳහා ඉටු කරනු ලබන කාර්යයන් ඔය කියන්නේ රැකියාව කියන එක ඉටු කරනු ලබන කාර්යයන් සඳහා කාර්ය සාධන ප්‍රමිතීන් පිහිටවනු ලැබීම සඳහා අදාළ කාර්යයන් ඉටු කරනු ලැබීම සඳහා යොදා ගන්නා ක්‍රමවිධි පිළිබඳව කරනු ලබන විධිමත් පරීක්ෂාවක් ලෙසද මෙය හඳුනා ගනී. හරිද? එතකොට මම ඔයාලට කියන්නේ පැහැදිලිවම මේක ASCII තියෙන්නේ හැම වෙලාවෙම අපි අධ්‍යයනය කරලා බලනවා අපි කරන කාර්ය හරියටම කරනවද නැද්ද? එතකොට මොනවද අපි වෙනස් කරගන්න ඕනේ කියලා. එතකොට මම ඔයාලට අද කියන්නේ මොකද්ද? දැන් මේ පන්ති ඉවර වෙච්ච ගමන් අද දවසේ අනිවාර්යයෙන්ම ඔයාලා පොඩි එක්සර්සයිස් පොතක් අරගෙන පැහැදිලිව ඔයාලගේ ජීවිතේ ඔයාලා මේ දක්වා කරගෙන ආපු දේවල් වලින් වෙනස් කරන්න ඕනේ මොනවද කියලා අද හිතලා බලන්න. අද ලියන්න. ඔයා උදේ නැගිටින්නේ කීයටද? ඔයා නිදා ගන්න යන්නේ කීයටද? එතකොට මේ අතරතුර කාලේ ඔයා කොයි විදිහට කාලේ ගත කරන්නේ? නාන්න කොච්චර වෙලාවක් යනවද නේද? ගමන් බිමන් යනවා නම් කොහමද? ටීවී බලනවා නම් කොහමද? දැන් හිතන්න කවුරු හරි ටීවී එකේ කතා දෙකක් විතර යනවා ඒක අනිවාර්යයෙන්ම බලනවා. එහෙනම් ඔයා ටීවී එකේ කතාවට ඒ වෙලාව අයින් කරන්න. ඒතර කතාවට වෙලා අයින් කරාට පස්සේ ඔයාට වැඩක් කරගන්න තියෙන කොයි වෙලාවද කියලා ඔයාට තේරුම් ගන්න. දැන් හිතන්න මම නම් මගේ ජීවිතයේ දැන් දවල් කාලය සඳහා විශේෂයෙන් පැය දෙකක කාලයක් මගේ අධ්‍යයන කටයුතු සඳහා කියලා මම වෙන් කරලා තියෙනවා. මේ පැය දෙකක කාලේ මම අනිවාර්යයෙන් ඒ වෙනුවෙන් ගන්නවා. මම කියන්නේ සතිය අනිකුත් දවස් මේ සෙන්සුරාදා ඉඳන් බොහොම කාර්යබහුලයි. නමුත් අනිත් දවස්වල අනිකුත් තියෙන දේශනා රෝමයන් ආදී සියල්ල කරලා මම මගේ කටයුතු සඳහා වෙනම පැය දෙකක් ඒ කියන්නේ අයින් කරගෙන තියාගන්නවා.
ඒ දෙකේ මම අනිවාර්යෙන් මේ දේවල් කරනවා. වෙන මොකුත් කරන්න යන්නේ නැහැ. අඩුම ගානේ මම පෞද්ගලිකව දුරකථනයටවත් පිළිතුරු ලබා දීමට දුරකථනයවත් ආස කරන්න යන්නේ නැහැ. ඇයි? මම ඒ කාලේ වෙන් කරේ ඒක සඳහා නේද? එතකොට ජේසිත දුරකථන අමතුමක් මොකක් හරි ඇවිල්ලා තිබ්බොත් බලනවා හැරෙන්න එහෙම සාමාන්‍ය කෙනෙක් හිතවතෙකුට ඥාතියෙකුට කතා බහ කරගෙන මිත්‍රයෙකුට කතා බහ කර කර ඉන්න පිළිසඳරේ දෙන්නවත් ඒ කාලයක් ගන්නෑ අනවශ්‍යයි. ඒ කාලය ඇතුළත ටීවී බල බල රේඩියෝ අහගෙන ඉන්න හරි සින්දු අහගෙන ඉන්න හරි ඒව මොකුත් නෑ. මොකද අදාළ කාර්යයට මම වෙන් කරලා තියෙන්නේ. මේ පැය දෙක ඒ සඳහාම තමයි. හරිද? ඒතකොට දැන් හිතන්න ඔයාලගේ ටියුට් ටික බලන්න එහෙම නෝට් එකක් හදන එකක් හරි ඔයාලට ඉගෙනීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා ඒක රාශි කර ගැනීම සඳහා හරි මම ඒ කාලේ වෙන් කරා නම් ඒක එහෙමම තමයි නේද? මොකද මම ඔයාලත් එක්ක ඔයාලට ඉගෙනීම කරනවා මම මේ කරුණු කාරණා ටික එක රාශි කරගෙන තියෙන්න බෑ. ඒතර සමහර පොත්වලින් තමයි බොහෝ කරුණු කාරණා ගන්න පොත්වලින් නිගන්න දෙන්නේ අපිට. ඒතර කොයි පොතේදී අදාළ කාරණා තියෙන ඒවා එක රාශි කරගන්න ඕනේ ඒවා එක තැනකට ගන්න ඕනේ. ඊට අදාළ නෝට් හදා ගන්න ඕනේ. මේ සඳහා මට කාලයක් යනවද නැද්ද? කාලයක් යනවා. ඒ කාලෙ මම වෙන් කරගෙන තියෙනවා. දැන් ඔයාලගේ පිළිගන්න පන්තියේ මම ඇවිල්ලා කතා කරන එක ඔයාලට පේනවා. හැබැයි මේ නෝට් ටික එකතු කරගෙන ඉන්නේ කොහෙන්ද කියන එක ඔයා දන්නේ නැහැ නේද? ඒතකොට එහෙනම් එතෙන්ට එකපාරට ඉන්නේ නැහැ ඒක. එහෙනම් එතෙන්ට ඉන්න නම් මම මේක සකස් කරගෙන දුන්නා. එහෙනම් ඔය විදිහට මගේ ජීවිතේ සතිය මම බැලන්ස් කරගත්තට පස්සේ සතිය මාසයක් වෙලා අවුරුද්දක් වෙලා ඔක ඉස්සරහට යයි. ඒතර ඕව වෙනස් වෙන්නේ. එතකොට දැන් මම හිතනවා දැන් අද දැන් ඔයාලට මම මේ පාඩම උගන්වන්න ඉවර වෙලා මම දැන් ආපහු මේ වැඩ අධ්‍යයනයත් එක්ක කතා කරපු නිසා මම ආපහු අද මමත් ඇත්තටම ආපහු අද හවස ආපහු මම හිතලා බලනවා මගේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදයන් මොනවද තියෙන්නේ කියලා මම හිතලා බලනවා. දැන් මට හම්බෙලා තියෙන සමහර ගුරුවරු උදේ පන්තියට එනකොට පාන්දර 3:00 විතර තමයි ගෙදරින් පිටත්. මේ ඇවිල්ලා සමහරලාට 5:00 පන්ති පටන් ගන්නවා සමහර ගුරුවරු. සමහර අය 5ට පටන් ගන්නවා. ඉතින් එක ගුරුවරයෙක් එයා එන වාහනේ රුපියල් ඒ කාලේ හිටින්න රුපියල් ලක්ෂ 80ක විතර වාහනයක ඇවිල්ලා පස්සේ 1,20,00,000ක විතර වගේ තවත් වාහනයක් අරගෙන. එතකොට ඒ වාහනේ ඇයි ගත්තේ කියලා අහපුවාම ඒ වාහනේ අරගත්තේ පාන්දරට එන්න පහසුයි. ඒ වාහනේ આવොත් තවත් පැය භාගයක් විතර කලින් එන්න පුළුවන්ලු පන්තියට. පරණ වාහනේ පැය 3න් එනවනම් මේක පැය 2කමාරකින් එන්නේ. එතකොට බලන්නකො එයා පැය භාගයක කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා ලක්ෂ 60ක් 70ක් වියදම් කරලා. ඒතකොට මිනිස්සු ඒ දේවල් සඳහා යොමු වෙනවා. දැන් හිතන්නකො මම කලින් පැදපු වාහනේ මට නුවරට යන්න විනාඩි 35ක් විතර යනවා නම් ඒතර මම බලනවා මගේ වෙලාව අඩු කර ගැනීම සඳහා අලුත් මෝටර රථයක් මම පාවිච්චි කරනවා. ඒකෙන් මට යන්නේ විනාඩි 15ක්. ඒතර හිතන්නකො විනාඩි 20ක් මගේ කාලය ඉතුරු වෙනවා. සමහරවිට මම කලින් පාවිච්චි කරපු මෝටර රථේ තෙල් ගත්තට පස්සේ ලීටරයකට වැඩ කරන්නේ කිලෝමීටර් 10යි. එහෙම නැත්නම් 12යි වගේ. හැබැයි අලුතෙන් තව මෝටර රථ තියෙනවා කාර්යක්ෂමතාවය වැඩි කිලෝමීටර් 20 25 පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද වගේ කාලෙකට ඒ වගේ එකක් රුපියල් කෝටියක් දීලා හරි ගන්න එක වටිනවා කාර්යක්ෂමතාවය නිසා නේ. ඒතර මේ විදිහට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්නත් පුළුවන්. මගේ කාලේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකලා මම බලනවා මගේ කාර්යක්ෂමතාවය මම වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒතර එහෙනම් මගේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම තුළ මට පුළුවන් මගේ කැපැසිටි එක හරහා තව ගොඩාක් දේවල් කරන්න නේද? ඒතර මට කාලය ඉතුරු කරගෙන පුළුවන් මේ සමාජයට සේවයක් කරන්න. මට මගේ ඥාතීන්ට උදව් කරන්න පුළුවන් නේ. මගෙත් එක්ක ඉන්න සමීපතයන්ට මට උදව් කරන්න පුළුවන්. හැබැයි මේවා කරන්න පුළුවන් වෙන්නේ මොන වුණොත්ද හරියටම කාර්යක්ෂමතාවය හඳුනාගෙන තිබ්බොත් විතරයි. එහෙම නැත්නම් ඔය කාලා නිදාගෙන නැගිටලා ඉඳලා හිටලා ඔය කාට හරි යාළුවෙකුට කතා කරලා Facebook එකේ ගණන් කාලේ නාස්ති කරලා YouTube එකේ කාලේ නාස්ති කරලා එහෙම ආයෙ වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒවා හොඳට මතක තියාගන්න. කරුවක් දාලා ලියා ගන්න. එහෙම වැඩ අධ්‍යයනයක් තුල පහත කාරණා හඳුනාගත හැකිය. කරු දාලා ලියා ගන්න. නිසි ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන
නිසි ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන විධිමත් ආයතනික කාර්යයකි. විධිමත් ආයතනික කාර්යයකි. ඊගාව කරුණ. රැකියාවක් ඉටු කිරීමට යොදා ගන්නා ක්‍රම විධි සහ අදාළ අනිකුත් සාධක පිළිබඳව පරීක්ෂා කිරීම හා විශ්ලේෂණය කිරීම සිදු කරයි. ඊගායක අනවශ්‍ය සම්පත් නාස්තිය. වළක්වා ලීම අරමුණු කරගනී. දැන් ඔයාලට මම කියන්නේ අනවශ්‍ය සම්පත් නාස්තිය කියලා කියාට පස්සේ දැන් හිතන්නකෝ ගාමන්ට් ෆැක්ටරි එක කියලා සේවකයෝ 3000ක් වැඩ කරනවා. හරිද? සේවකයෝ 3000ක්. මේ ඉන්න 3000න් එක සේවකයෙකුගේ විනාඩි 10ක් අපත යනවා. හරි. එතකොට විනාඩි කීයක් අපත යනවද? 30000ක් අපත යනවා. සාමාන්‍ය අපි දන්නවා 6ට තියෙන්නේ කීයද විනාඩි 60ක්. එතකොට දවසට පැය 8ක් වැඩ කරනවා නම් තියෙන්නේ කීයද සේවකයෙක්? 480. නේද? එක දවසයකට වැඩ කරන පැය ගන්න. එතකොට මේක 480ෙන් බෙදන්න. ආසන්න වශයෙන් 50යි කියලා හිතමුකෝ. මෙතනට කීයද එහෙනම්? 6යි. 60ක් දාන්න මම ආසන්න වශයෙන්. එතකොට සේවකයෝ 60 දෙනෙක් දවසක් නිකන් හිටියා වගේ. තේරෙනවද බරපතල එක? සේවකයෝ 60 දෙනෙක් දවසක් නිකන් හිටියා වගේ. බැරි වෙලාවත් විනාඩි 10ක් වැඩ කරන්න බැරි වුණා. එහෙනම් ලයිට්ම පාවිච්චි කරනවා කියලා හිතාගෙන පවර් කට් එකක් තියෙන වෙලාවක පවර් කට් එකක් බලාපොරොත්තු වැඩ කරවුවොත් කොහොමද මේ ආයතන? පවර් කට් එක ගිය යන සැනින් ඔටෝ ජෙනරේටර් ඔන් වෙන්න තියෙන්න ඕනේ නේ. විනාඩි 10ක් එහෙම වුණා ෆැක්ටරියටම නේ අපත යන කාලේ. එතකොට රාජ්‍ය සේවකයෝ එනම් පාරට බහිනකොට අපත යන කාලේ. වෛද්‍යවරු පාරට බහිනකොට අපත යන කාලේ. වෘත්ති අයිතීන් දිනා ගැනීම සඳහා අරගලවලට පාරට බහිනකොට අපත යන කාලේ. මේවා රට ජාතික සම්පත් මේවා විනාශ වෙන ප්‍රමාණය හිතා ගන්න බෑ. එහෙනම් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. දැන් ගුරුවරයෙක් වැඩ කරන්නේ ඉස්කෝලේ යන්නේ සතියට වැඩ කරන්නේ එකමාර වෙනකන් නම් මාස 3ක් නිමාඩු තියෙනවා නම් ඒ අතර ආය පීරියඩ් 8ම උගන්වන්න බැරුව අතිරේක කියන්නේ විවේකයේ සඳහා කියලා පීරියඩ් එකක් දෙකක් වෙන් කරගෙන තියෙනවා නම් නේද? ඒ උගන්වන වෙලාවෙත් ඈලි මෑලිව නම් ඉන්නේ පන්තියට එනකොට විනාඩි 10ක් 15ක් පරක්කු වෙනවා නම් ඒ අපත යන කාලෙ හිතා ගන්නත් බැහැ. එතකොට එහෙනම් මේ රටේ ඉන්න ගුරුවරු විනාඩි 10 පරක්කු වෙලා තමන්ගේ පීරියඩ් එකට ගියොත් ගුරුවරු ඉන්න ප්‍රමාණයත් එක්ක ගන්නකොට ළමයිගෙට අහිමි වෙලා යන කාලේ කොච්චර කාලයක් අහිමි වෙනවද? මේව ගැන හිතන්න වෙනවා අපිට නේ. එතකොට මම වැඩ කළා ඇමරිකානු සමාගමකට අයිති අන්තර්ජාතික පාසලක ඔය මම කියන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් අවුරුද්දේ ඉන්න කාලේ මට ආරාධනාවක් ලැබිලා මම ජාත්‍යන්තර පාසලේ විෂයන් දෙකක් මට උගන්වන්න කියලා කිව්වා.
උසස් පෙළ විෂයන් දෙකක් ගුරුවරයෙක් නැතුව ඇවිල්ලා මට ආරාධනාවක් කරා මට පුළුවන් වෙලාවන් වලදී ඇවිල්ලා ඒ දේ කරලා දෙන්න කියලා. ඉතින් මම සතියේ දවස් දෙකක් දාලා ඒ දේවල් මගේ අනිකුත් කාර්යයන් වල බාධාවක් වන විදිහට මම ඒක කරලා දුන්නා. ඒකේ හිටියේ ඇමරිකාවේ කෙනෙක් තමයි ප්‍රධානියා විදිහට කටයුතු කරේ. ඉතින් මම දැක්කා ඒ පාසලේ තිබ්බ මෙන්න මේ වැඩ අධ්‍යයනය සම්බන්ධයෙන් යොදාගෙන තිබුණු ක්‍රමවේදය. ඉතින් ඒක මම කිසිම පාසලක අපේ රටේ වෙනත් පාසල් වල මම දැකලා නැහැ. ඒක තමයි දැන් අපි දන්නවා පීරියඩ් එක ඉවර වෙන්න බෙල් එක ගන්නවනේ. දැන් හිතන්නකෝ උදේ 8:50ට පීරියඩ් එක ඉවර නම් මේ 8:50ට බෙල් එකක් ගන්නවා. හරි සාමාන්‍ය ඉස්කෝලේ තියෙන බෙල් එක ගන්නවා. ඒතර මේ බෙල් එක ගහපු ගමන් 8:50ට පීරියඩ් එක ඉවරයි. ඊට පස්සේ නැවත විනාඩි 2කින් 8:52ට ආයෙ බෙල් එකක් ගන්නවා. විනාඩි 2ක්. ඇතුළත තව බෙල් එකක් ගන්නවා. දැන් විනාඩි 2ක කාලයක් දීලා තියෙනවා. මොකටද මේ දීලා තියෙන්නේ? අනිවාර්යෙන් කියලා තියෙනවා මේ බෙල් එක ගහලා ඊගා විනාඩි 2 යද්දී මම 13 A පන්තියේ හිටියනම් ඊගා පීරියඩ් එකේ මම ඉන්න ඕනේ 13 B නම් මේ විනාඩි 2 ඇතුළත මම මෙතන නතර කරලා මෙතෙන් යන්න කියලා කියනවා. කිසිම හේතුවක් මත ඒක මම ටික ඉවර කරන්නම් මේ ටික ඉවර කරලාම ඊගා පන්තියට යන්නම් කියලා එහෙම ඉන්න බෑ. කිසිම වෙලාවක ඒ පාසලේ මම දැකපු දේ තමයි ගුරුවරයෙක් අනිත් ගුරුවරයා එළියට එනකම් මෙහෙම බලාගෙන ඉන්නේ දැකලා නෑ මම. අපි නම් සාමාන්‍ය ගානක් අදගම මොකද ඉවර කරන්න තව පොඩ්ඩක් තියෙන එකක් ඉවර කරලා එන්නම් කියලා විනාඩි 10ක් 15ක් ගන්නවනේ. සාමාන්‍ය පාසල් වල. හැබැයි අර පාසලේ එහෙම ගන්න බෑ. එතකොට එක ගුරුවරයෙක් එළියේ ඉන්න ඕනේ. ඒ විනාඩි 10 ගත්තොත් නේ. එතකොට ඒක අසාධාරණයි. එහෙම බෑ. හරියට එතනින් නතර කරා රයිට් ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඊගා දවසේ එතනින් ඊගා පීරියඩ් එකේ එතනින් පටන් ගන්න වැඩි ලෑස්ති වෙනකොට ඒ විනාඩි 2ක් සමානලාට 3ක් විනාඩි 3ක් කියලා හිතන්නකෝ. එතකොට ඒ කාලය ඇතුළත උපරිම විනාඩි 5ක් කියලා සලකවුවොත් එහෙම ඒ කාලය ඇතුළත පන්ති දෙකෙන් මාරු වෙලා ඉවර වෙලා තියෙනවා. එතකොට එක ගුරුවරයෙක්වත් හිතන් ඉන්න බෑ ආවලා එනකම් කියලා. ඒතර එයාලගේ හදලා තියෙන ක්‍රමේ ඒ කියන්නේ ඕකම තමයි ෆැක්ටරිස් වල ඒ සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට මාරු වෙන්න හදලා තියෙන්නේ. ඒතර කණ්ඩායම් මාරු වෙන්න හදලා තියෙන්නේ. දැන් ඕක පිටරට කම්පැනි ලංකාවේ ක්‍රියාත්මක වෙද්දිත් අර ෂිෆ්ට් එකකට වැඩ කරනවා කියලා ඔයාලා අහලා තියෙන්නේ. දැන් උදේ 6 ඉඳන් හවස 2 වෙනකම්. ඒ කට්ටිය අයින් වෙනකොටම හවස 2කට කට්ටියක් පටන් ගන්නවා රෑ 10 වෙනකම්. හරිද? ඒතර කාණ්ඩ දෙකයි. සමහරකට තව කාණ්ඩයක් ඉන්නවා රෑ 10 ඉඳන් උදේ ආපහු 6 වෙනකම්. එතකොට ෂිෆ්ට් එකකට වැඩ කරනවා කියලා කියනවා. එතකොට ඒ ක්‍රමවේද හදලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේද හදලා තියෙන්නේ උපරිම වැඩ ගැනීම සඳහා. දැන් නර්ස්ලා වැඩ කරන්නේ නේද? වෛද්‍යවරුත් එහෙම වැඩ කරනවා. එතකොට මෙන්න මේ වගේ ක්‍රමවේද හදලා තියෙනවා. ඉස්කෝල් පද්ධතිය ඇතුලේ දැන් හිතන්නකෝ යම් දවසක ඔයා ඉස්කෝලේක විදුහල්පතියෙක් කෙනෙක් වෙයි. එහෙම වෙච්ච දවසක ඔයාට ඕන විදිහට මේ පාසල හදලා ගන්න. හොඳ ක්‍රමවේද පාවිච්චි කරන්න. ඔයා ආයතනයක ප්‍රධානියෙක් වුණොත් එදාට ඒ ආයතනේ ඔයාට ඕන විදිහට ඇත්තට ලස්සනට හදලා ගන්න හොඳට වැඩ කරන්න පුළුවන් මිනිසුන්ගේ හැම වෙලාවෙම ඔළුවට අවශ්‍ය කරන දේවල් ටික දෙන්න. නිවැරදි මානසික මට්ටමක් තියාගන්න හැම වෙලාවෙම උදව් කරන්න ඒ අයටත් උදව් කරලා හොයලා බලලා අවංකව වැඩ කරන්න කියලා කියනවා. දැන් මිනිසුන්ගේ හදවතට දැනෙනවනේ. ඔයා ගන්න ওই වැටුපට සාධාරණව වැඩ කරන්නේ නැත්නම් ඔයාලා කඹරන්න වෙයි කියලා කිව්වොත් එහෙම නිකන් දැනෙනවා මේ මිනිස්සයා. එහෙම නැතු ඉස්කෝලේට ඇවිල්ලා නිදාගෙන ඉඳලා නේද? එහෙම නැත්නම් කාලා බීලා ඔහේ නිකන් ගෙවෙනවට ගෙවිලා. ඒ වගකීමකුත් නැහැනේ. පන්තියේ ගිහලා උගන්නන ළමයා පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි. නේද? ඒ ළමයා අනිවාර්යයෙන්ම පාස් කරලා උඩට අරගෙන යන්න ඕනේ කියලා එහෙම මානසිකයෙන් ක්‍රියාත්මක කරන ගුරුවරු 14ක් නේ. බහුතරයක් අද ගුරුවරු තමන්ගේ භූමිකාවෙන් බැහැර වෙලා ඉන්නේ. හේතුව තමයි අර අතීතයේ හිටපු සැබෑ ආචාර්යවරයා නේද? දිසාපාමොක් ආචාර්යවරයා අද දකින්නේ. ඉතින් අද પરම්පරාවත් එක්ක අද ඉන්න ගුරුවරු වෙනම ලෝකෙක ඉන්නේ. ෆෝන් එක අරන් පන්තියට ගිහිල්ලා සෙල්ෆි ගාගෙන ෆෝන් එකේ එන කෝල් වලට ආන්සර් කර එහෙම ගුරුවරු තමයි අද ඉන්නේ. ඉතින් නමුත් විදුහල්පති කෙනෙකුට පුළුවන් ගුරුවරයෙකුට උනත් ෆෝන් එක පාවිච්චි කරන්න ඉඩ ලබා නොදෙන්න. මම ඔය හිටපු පාසලේ කිසිම වෙලාවක ජංගම දුරකථනයක් පාවිච්චි කරන්න බෑ. මටත් එක අවස්ථාවකදී මම ජංගම දුරකථනයේ අතේ තියාගෙන ඉන්නකොට විවේකාගාරේ ටක් ගාලා දැකලා ඇවිල්ලා මට කතා කරලා ඇහුවා ෆෝන් එක යූස් කරේ කියලා. මම කිව්වා මේක ඕෆ් එක මගේ ඕෆ් වෙලාව මම ඇවිල්ලා ඉන්නේ විවේකාගාරේ. විවේකාගාරය ඇතුලේ මට මේක පාවිච්චි කිරීමේ අයිතියක් තියෙනවා. හැබැයි මම මෙතනින් එළිය පාවිච්චි කරලා නැහැ කිසිම වෙලාවක. ඒක රයිට්ස් ඕකේ කියලා කතා කරලා ගියා. මට
එතකොට මම කියන්නේ එහෙම තියෙනවා. ඒක මම ඇත්තටම මම පාවිච්චි කරේ මගේ විවේක වෙලාවේ විවේකාගාරය ඇතුලේ මට පාවිච්චි කිරීමේ අයිතියක් තියෙනවානේ. එළිය පාවිච්චි කරන්නේ නැහැ මම. එහෙනම් මම මේ කියන්නේ ආයතන වලට යන්නේ. දැන් රාජ්‍ය සේවකයා එතෙන්ට යනකොට ෆෝන් එක සාක්කුවේ දාගන්න ගියේ විනාඩි 5න් 5ට ඒකට කෝල් වලට ආන්සර් කරන්න ගියොත් එහෙම වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අවශ්‍ය කාරණාවක මොකක් හරි හැමතුමක් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම වෙලේම මේක කරනවා නේ. Facebook එක බලනවා නම් YouTube බලනවා නම් ඒක මතම එල්ලලා ඉන්නවා නම් මේවා කරන්න වැඩ අධ්‍යයනය හරහා මේවා අනිවාර්යයෙන්ම අනවශ්‍ය සම්පත් නාස්ති කියලා කියන්නේ අපි ඔය ජවුවේ අපත යන එකට වඩා ශ්‍රමයේ අපත යන යන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉගෙන ගන්න තියෙන කාලේ මේ අරගලයත් එක්ක අහිමි වෙලා යන්නේ නේද? එතකොට ඇත්තටම ඊගාවට මේ අදාළ අවුරුද්ද එළියට එන්න ඕනේ මානව සම්පත එළියට එන්නේ නැහැ. ප්‍රමාද වෙලා ඉන්නේ. ඒතර මොකද වෙන්නේ? රටට අවශ්‍ය සම්පත් අහිමි වෙලා ගිහිල්ලා. හරි? ලියාගන්න ඊගාව කාරණාව. සංවිධාන අරමුණු ළඟා කර ගැනීම සඳහා කාර්ය සාධන ක්‍රමයන් සරල කිරීම හෝ නවීකරණය කිරීම. සරල කිරීමට හෝ නවීකරණය කිරීම. උත්සාහ ගනී. ඊගායක ඵලදායීත්වය ඉහළ නංවා ගැනීම. අවසාන ඉලක්කය ලෙස හඳුනා ගැනීම. ඊගොල්ලෝ තවොද්දාල් ලියා ගන්න වැඩ අධ්‍යයනයක මූලික අරමුණ. වැඩ අධ්‍යයනයක මූලික අරමුණ. ලියා තවදාල් ඵලදායී නොවන නිෂ්ඵල කාර්යයන් මුලින් උපුටා දැමීම. සම්පූර්ණයෙන්ම අයින් කර දාන්න. මුලින් උපුටා දැමීම. වේස්ට්ෆුල් කියලා අපි කියන්නේ. නේද? ඵලදායී නොවන කාර්යයන් මුලින් උපුටා දැමීම. අය එහෙම ඒවා කියන්නෙම නෑ. දැන් හිතන්නකෝ ටීවී එකක් දාලා තියෙනවා ටීවී එක දිහා බල බල ඉඳලා තමයි යන්නේ. දැන් කැන්ටින් එකට ආවට පස්සේ ටීවී එකක් දාලා. කෑම කනකොට ටීවී එක දිහා බලන් ඉන්නවා. අන්තිමේදී කෑම කාලා විවේකයක් ඉවර වෙලා ටීවී එකේ යන දිහා බලන්. නේ? වරක් වෙනවද නැද්ද? මේ වගේ වෙලාවක ටීවී එක අයින් කරලා දාන්න. අනවශ්‍යයි නේද? ඊට පස්සේ සංගරා පොත්පත් වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ අවශ්‍යතාවයේ මත පදනම ක්‍රියාත්මක වෙනවා නැත්නම් අයින් කරලා දානවා. හරි? ඊගායක වැඩ කිරීමේ ක්‍රමවිධි දියුණු කිරීම. වැඩ කිරීමේ ක්‍රම විධි දියුණු කිරීම. ඊගායක නිෂ්පාදනයේ ඉහළ නැංවීම. නිෂ්පාදනයේ ඉහළ නැංවීම. පිරිවැය අවම කිරීම. පිරිවැය අවම කිරීම. ඊගායක ඵලදායකත්වය වර්ධනය කිරීම.
හරි. ඊගොල්ලෝ තරුවක් දාලා ලියන්න method study. ඒ කියන්නේ ක්‍රම අධ්‍යයනය. work study නේ අපි කතා කරේ. දැන් ලියා ගන්න method studies. ක්‍රම අධ්‍යයනය. ක්‍රම අධ්‍යයනය. අරක work studies මේක method studies. ලියන්න මෙහෙම යම් කිසි රැකියාවක් ඉටු කිරීමට යොදා ගන්නා ක්‍රමයන් පිළිබඳව කරනු ලබන විධිමත් පරීක්ෂාවක් ලෙස මෙය හඳුනාගත හැකිය. ක්‍රම අධ්‍යයනයක් මගින් කරන්නේ කුමක්ද? කුමන අවස්ථාවේදීද කෙසේද කවුරුන් විසින්ද කුමන ස්ථානයේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකිය. ඒ කියන්නේ what, when, how, who, where නේද? what, when, how, who, where කරන්නේ මොකද්ද? කොයි වෙලාවෙද කරන්නේ? කොහොමද කරන්නේ? කවුද කරන්නේ? කුමන ස්ථානයේද කරන්නේ? ඡේදකින් ලියා ගන්න මෙහෙම අනවශ්‍ය චලනයන් ඉවත් කිරීම මගින් රැකියාවක් ඉටු කිරීමට හැකි ආකාරය සොයා ගැනීමට මෙයින් උත්සාහ ගනී. ඒ අනුව ක්‍රම අධ්‍යයනයක් විසින් රැකියාවක් සරල කිරීම උත්සාහ ගන්නා අතර අදාළ කාර්යයන් ඉටු කිරීමට වඩාත් පිරිමැසුම්දායී හා
වඩාත් පිරිමැසුම්දායි හා කාර්යක්ෂම ක්‍රම හඳුනා ගැනීමක් සිදු කරයි. දැන් කාර්යක්ෂමතාවය කියලා කියන්නේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න එක කියලා මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවානේ. ඒතකොට මේ කාර්යක්ෂමතාවය උපරිම කර ගැනීම සඳහා පිරිමැසුම් දායක ක්‍රමවේද තමයි අපි හොයාගන්නේ නේද? ඒතකොට පිරිමැසුම් දායක ක්‍රමවේද හොයාගන්න පුළුවන් නම් දැන් අර ඔයාලට විද්‍යාව උගන්වන ගුරුවරයා 11 පන්තියයි 10 පන්තියයි එකට දාලා උගන්වලා තියෙන නේද ඔයාලා? සමහර පාඩම් තියෙනවා 10 11 දෙක එකට දාලා උගන්වනවා ගුරුවරයා. ඒක වැඩේ ලේසියි යාට. ආයෙ දෙපාරක් කියලා දෙන්න ඕනේ නේද? ගණන් උගන්වද්දිත් එහෙම වෙලා තියෙනවා. ඒතකොට ඒ පන්ති එකතු කරලා කරන්න හේතුව තමයි ආයෙ දෙපාරක් කරන්න ඕනේ නැහැ. ඒතකොට එකම අවස්ථාවෙන් පිරිමැසුම් දායකව ඒ දේ ඉවර කරගන්න පුළුවන්. දෙපාරක් එන්න තියන්නේ. දැන් හිතන්නකෝ අපි අර කියන්නේ කම්පියුටර් ඉගෙන ගන්න ළමයා ප්‍රැක්ටිකල් වලට වෙනම දවසක් දාගන්න නැතුව ඒ දවසේම ප්‍රැක්ටිකල් කරලා යනවා. දැන් අදට නම් ඒක වඩාත් ගැලපෙනවනේ. ඇයි? පස් ගාස්තුවේම හිතා ගන්න බැරි විදිහට වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්නේ යන කාලේ දැන් ඔයාලා හිතන්නකෝ මේ Zoom වගේ මේ පාඨමාලාව කිරීම තුළ ඔයාලගේ කාර්යක්ෂමතාවය කොච්චර වැඩි වෙලාද කියලා හිතා ගන්න බැරි විදිහට නේ. ඇයි? පාඩම් ටිකක් හරියට වෙනවා. ඊතර ඉඳන් රුපියලක වියදමක් යන්නේ නැහැ. ඔයාලට පාට බහැලා කන්න බොන්න ඇඟට දුන් වලට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාලා කාලේ එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවා. එතකොට කාර්යක්ෂමතාවය ඔයාගේ පෙරට වඩා වැඩි වෙන්නේ. දැන් හරියටම ඔයා පැය දෙකක් දෙකමාරක් විතරයි වැය කරන්නේ මේ පාඩමාව. ඒක ගෙදර ඉන්න එච්චරයි. ගෙදර ඉඳගෙන නේ. නමුත් ඔයා පන්තියෙන් දාවන සමහර කෙනෙක් නෝරෙලියේ ඉඳන් සමහර කෙනෙක් බඳුල්ලේ ඉඳන් බණ්ඩාරවැලේ ඉඳන් නේද? මාතලේ ඉඳන් එන්න ගියා නම් කොච්චර කාලයක් යනවද ඔයාට උදේ එන්න? ලකලෑස් වෙන ඔක්කොම කරලා ගෙදර ආයටත් කරදර කරනවා නේද? ඒ කන්න බොන්න උදේ දෙන්න එපා. ඒතකොට විශාල කාලයක්. ඒතකොට විශාල පිරිසකේ කාර්යනුත් ඔයා නිසා බාධා වෙනවා. ඒතකොට මේ සියල්ලක්ම නැති කර ගැනීමට ඔයාලට හැකි වෙලා තියෙනවා මේ හරහා. ඒතකොට තාක්ෂණ මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් එන අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. හරි? ඊගාට ඡේදකින් ලියා ගන්න මෙහෙම වැඩ උපකරණ සහ පරිසරය සැලසුම් කිරීම තම අමුද්‍රව්‍ය භාවිතය තම මෙවලම් පරිහරණය අදාළ නිෂ්පාදනය හා ක්‍රියාවලිය සැලසුම් කිරීම. අදාළ නිෂ්පාදනය හා ක්‍රියාවලිය සැලසුම් කිරීම. වැනි කාර්යයන් සාර්ථකව ඉටු කිරීම සඳහා ක්‍රම අධ්‍යයනයන්ගේ උපකාරය ආයතනයකට අත්‍යවශ්‍ය වේ. දෙකකින් ලියා ගන්න මෙහෙම මේ අනුව ක්‍රම අධ්‍යයනයක් ලෙස හඳුනා ගනු ලබන්නේ රැකියා සාධනයේ
රැකියා සාධනේ වර්ධනයක් සැලසීම සඳහා වැඩ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සිදු කරන ක්‍රමවත් හා තියුණු පරීක්ෂාවක් ලෙස ක්‍රම අධ්‍යයනයේ අවසන් ප්‍රතිඵලය වනුයේ වැඩ ප්‍රමිත ස්ථාපිත කිරීමත් නුසුදුසු ක්‍රමවිධි වෙනුවට යෝග්‍ය ක්‍රමවිධි ස්ථාපිත කිරීමත් ඵලදායී තත්ත්වය වර්ධනය කිරීමත් වේ. හරි. තව එකක් තියෙනවා ඔය වැඩ මැනීම කියලා. එතකොට ඔය වැඩ මැනීම කියලා කියන්නේ work measurement. ඒක අපි කියන්නේ වැඩ කරන කාලය සඳහා ගතවන ඒ කියන්නේ වැඩක් ඉටු කිරීම රැකියාවක් ඉටු කිරීම සඳහා වැය වෙන කාලය මැනීමකුත් සිද්ධ කරන අවස්ථාවක් තියෙන වෙනම තරුවක් දාලා ලියා ගන්න. රැකියාවක් ඉටු කිරීම සඳහා මම කෙටියෙන් දීලා ඉවර කරන්න එක. රැකියාවක් ඉටු කිරීම සඳහා යොදා ගන්නා කාලය පිළිබඳව අවධානය යොමු කරමින් රැකියාවක් ඉටු කිරීම සඳහා යොදා ගන්නා කාලය පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කිරීම වැඩ මැනීම ලෙස හඳුනා ගන්නා අතර සේවකයෙක් එක් කාර්ය සඳහා වැය කරනු ලබන කාලය පිළිබඳව මෙහිදී සැලකිලිමත් වේ. ඔය ටික ඇති ඔතන. එතකොට මතක තියාගන්න මෙන්න මෙහෙම. දැන් අපි කතා කරපු වැඩ අධ්‍යයනය work studies නේද? ඒතර වැඩ අධ්‍යයනය කියන එකේ ඵලදායීතාවය මෙතන ඔය කියන work study. හරි. එතකොට මේක තීරණය වෙන කාරණා දෙකක් තමයි method studies. අපි කියමු මොකද්ද? ක්‍රම අධ්‍යයනය.
method studies ඒ වගේම අපිට ගන්න පුළුවන් වැඩ බැනීම එහෙම නැත්නම් work measurement මෙන්න මේ දෙක ගත්තට පස්සේ තමයි මේකේ ඵලදායීතාවය වැඩි වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට වැඩ අධ්‍යයනය තුලින් බලාපොරොත්තු වෙනවා විවිධ වූ ශිල්පීය ක්‍රම යොදලා ඊට පස්සේ කාලය කළමනාකරණය කරගෙන ඉවර වෙලා මේකේ ඵලදායීතාවය වැඩි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව හොයලා බලන්න. හරිද? එතකොට ඔන්න ඔය කාරණාව තමයි මට කතා කරන්න උවමනාව තිබුණේ. එතකොට ඔයාලට මම කියන්නේ ආයතනවල මේවා හොයලා බලලා ක්‍රම වෙනස් කරනවා නේ. දැන් ඔයාලගේ කාමරේ මේසෙ දාලා තියෙන විදිහට ඇඳ දාලා තියෙන විදිහට වෙනස් කරලා ඔයාලා බලන්නේ ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්ද කියලා. එතකොට අන්න ඒ විදිහට මේකෙදි හැම වෙලාවෙම උත්සාහ කරලා බලනවා කොයි විදිහටද මේක කරගන්න පුළුවන් කියලා. හරි? එහෙනම් අද දවසේ අපි ওই පාඩම ඔතන ඉවර කරනවා. ඊට පස්සේ හෙන්රි ෆෙයෝල්ගේ විශ්වීය කළමනාකරණ මූලධර්ම ගැන මම ලබන සතියේ කතා කරනවා. හරි? එහෙනම් අද දවසේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට බොහොම ස්තුතියි. ලබන සතියේ වෙද්දී බොහෝ විට ඔයාගේ ප්‍රතිඵල හම්බ වෙයි. right? එහෙනම් බොහොම ස්තුතියි. අදට අපි මේ කටයුත්ත මෙතනින් ඉවර කරමු ඈ.